අයිබෝවන් සුබෝදෑසනක්. අපි සූදානම් වෙන්නේ මේ භාග්‍යවන්ත මාසයේ අභාග්‍ය සම්පන්න සිදුවීම් මැද්දේ හිතකට ධර්මය නම් වූ උතුම් වූ දායාදය තුළින් ආශිර්වාදය ගෙනෙන මෙත්නෙත් පාමුල වැඩසටහන අරඹන්නට. අදත් මෙත්නෙත් පාමුල වෙනුවෙන් ගෞරව නමස්කාර පූරකව ආරාධනා කළා ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජනීය කැටවල හේමාලෝක අපේ නායක හාමුදුරන් වහන්සේ. උන්වහන්සේ සදහැසිතින් ගෞරවයෙන් නමස්කාර පූර්වකව මේ උතුම් අවස්ථාවේ මෙත්නෙත් පාමුල වෙනුවෙන් පිළිගන්නට කැමතියි. අපි අලුත් අවුරුද්දකට ආසන්නයේ ඉන්නේ. මේ හිත් අලුත් අවුරුදු සිරියෙන් පිරී ඉතිරී යන කාලයක් අපේ ඉතිහාසයේ. හැබැයි වර්තමාන ව්‍යාකූල වූ සමාජයකට ඒ අසිරිය නැතිවීම, ඒ හිතේ තිබෙන පිනායෑමේ ස්වභාවය අහිමිවීම සංස්කෘතික සෝදාපාලුව අපට කොතරම් ජීවන මගට එහෙම නැත්නම් අපේ පැවැත්මට අපේ සංස්කෘතියට මරුපහරක්ද කියලා අපිට දැනෙන්න ඇති. එවන් අවස්ථාවක එය විය කැන්නට නොදී ආරක්ෂා කරගන්නට වචනෙන් හෝ සම්මාදම් වෙන්න පුළුවන් නම් මේ අවස්ථාවේ සිදු කළ යුතුයි. ඒ නිසා ඒ උතුම් වූ ධර්මානුශාසනාව පවත්වන්නට පූජනීය වන්දනීය කැටවල හේමාලෝක අපේ නායක හාමුදුරන් වහන්සේට ගෞරව සිතින් නමස්කාර පූර්වකව ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සුපින්වත් මේ උදෑසන ඒ පින්බර සිතුවිලි වල අසිරියෙන් තුන්ලෝ මිහිතලය සැනහේවායි කියන ප්‍රාර්ථනයෙන් හැම හදවතක්ම උතුම් පුණ්‍ය මහිමයෙන් සෝභාමත් වන අප්‍රමාණ දෙව් බඹ සේනාව වෙත ඇරයුම් කරන්නට දැන් මා සමග සමෝපේත වෙමු. සුපුරුදු ආකාරයෙන් සඳහම් සවනට අපමණ දෙව් බඹ සේනාව ඒක රාශී කරන්නට. සතරවරම් දේවි රැඳෙමින් අහසේ අසනු මැනවේ සම්බුදු බණ රිසෙසේ අනියත දැකගෙන ඇති දෙව් පහසේ නිවනට සිත යොමු කළ මැන සුවසේ සඳහම් පිනිදියෙන් තුන්ලෝ තලය තෙමා මෙත් නම සිසිලසින් පිරිබුදු දෙනෙත් යොමා සසරෙහි තවත් දිගු නොයනට නොවී පමා බුදු සිරිපතුල් වැඳ සඳහම් දෙසමිමිමා සමන්තා චක්ඛවාලේසු අත්‍රාගතන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පතිරූපදේශ වාස්තෝච පුබ්බේච කත පුඤ්ඤතා අත්ථ සම්මා පනිදීච ඒතං මංගල මුත්ත මන්ති.
සඳහම් අසුන පරිවාර කොට වැඩහිඳින්න පරම පූජනීය මහා සංඝරුවනත් පරම පූජනීය මෙහෙණින් වහන්සේලා ප්‍රධාන පින්වත් බවතුනි ගුවන්තලාවෙන් ශ්‍රී ලංක පුරාවටත් ලෝක වාසීන් වශයෙන් විවිධ විදේශ රටවල සිට සඳහම් සවනට සමූපේත වන වාසනාවන්ත පින්වත් හැම දෙනෙකුගේම හදවතේ පැරණි සිතුවිලි අලුත් කරගන්නටත් අලුත් සිතුවිලි උපදවා ගන්නටත් ඊ타මත්ම වැදගත් කඩයින් මොහොතකයි අද මේ සද්ධර්ම දේශනාව පින්වත් ඔබේ සවනත රැඳෙන්නේ. තථාගතයන් වහන්සේ ජීවිත ගමනෙහි ලත් උපරිම ඵලය විවරණය කරන වදනක් මට සිහිපත් වෙනවා. පින්නැති ඔබට ඇතැම් විටක පැරණි සිතුවිලි මකා දමන්නටත් හදවතින් නැවුම් සිතුවිලි වලින් හද පුරවාගෙන නව ගමනක සමාරම්භය සටහන් කරන්නටත් ඒ තථාගත අමාමෑණියන් වහන්සේගේ උත්තම චරිතයම උත්තම චරිතය පුරාවට සිදුවුණු සිද්ධිදාමයන්ම භාවිතයට ගනිමින් පින්නැති හැම දෙනාටම අභිනව වර්ෂය සිංහල හින්දු අලුත් අවුරුද්දක් වශයෙන් ආරම්භ කරන වෙලාවේ කරුණු කීපයක් මතක් කළොත් වඩාත් හොඳයි කියලා මම කල්පනා කරන නිසා. අද දවසේ දායකත්වයට සම්බන්ධ වෙනවා ඇහැලියගොඩ ඇරෑපොළ ගොඩමාවිට ගමේ පදිච්චි අපේ පින්වත් අමිතා හේවාපත්තිනි පීඩී දයාවතී කියන මෑණියන් දෙපළ ඇතුළු පවුලේ සම්බුදු පිරිසයි. ඒ උතුම් සඳහම් අමානදියේ පිහිනීමේ සූදානම වශයෙන් සෑම දෙනාම සාදුනාදයක් පවත්වා සූදානම්. සාදු සාදු සාදු. ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේ පින්වත්නි එදා විජයශ්‍රී ජයශ්‍රී මහා බෝරජාණන් වහන්සේ අභියසට පැමිණ සසර පුරාවට බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා විශේෂෙහි අත්‍යන්ත ගෞරවයෙන් ආසන පැන වූ මහා පුණ්‍ය භාග්‍යත් සසර පුරාවට සෙනසුන් ඉදිකිරීමේ පුණ්‍ය භාග්‍යත් කරන කොටගෙන පොළොව ගැබ පලා මතුවුණු වජ්‍රාසනයේ මත වැඩහිඳ දසමරසෙන් පරදවා සම්මා සංබුදු පදවියට පැමිණ වදාළ උත්තරීතර මොහොතේ තමන් වහන්සේ තුළ ගෙවුණු ජීවිතයෙහි ලද අත්දැකීම් සම්භාරයේ මත කරන ලද ආර්ය පරිශ්‍රණයක විශිෂ්ට ප්‍රතිඵල හැටියට තමා තුළ පහළ වුණු සුවිශේෂතාවන් පිළිබඳව තථාගතයන් වහන්සේ ධම්ම චක්කප්පවත්තන සූත්‍ර දේශනාව කරන තැනට පැමිණ ඒ සම්බෝධියේදී නැත්නම් ජයශ්‍රී මහා බෝසෙවණේදී අවබෝධ කොට ගත්ත උත්තරීතර ධර්මය තුල තමන් වහන්සේ ප්‍රතිවර්ධනය කරගත්ත විශිෂ්ට ධර්මතා මොනවාද කියන කරුණ ඊටම පැහැදිලිව දේශනා කරන ලබනවා. සසරට ප්‍රතිවර්තනය වෙමින් තිබිච්ච సంతානය අප්‍රතිවත්‍යං අප්‍රතිවර්තනය කළා. නැවතවරක් සසරට නොවැටෙන්නට සසරින් අත්මුදවා ගන්නට තමන් වහන්සේ තුළ ඇති වුණු හැකියාව ගැන උන්වහන්සේ අභිමානනීය සැනසිල්ලක් බෝසෙවණේදී වින්දනය කළ වග පින්නැති ඔබ දන්න. බෝධි පර්යංකයෙහිම උන්වහන්සේ වැඩ ඉඳගෙන එදා තමන් වහන්සේ ලබාගත්තේ ආධ්‍යාත්මික ඵලයේ දෙස මහත් අභිමානයෙන් සිහිපත් කළා. ඊළඟට උන්වහන්සේ තවත් කාල පරිච්ඡේදයක් වෙන් කරගත් බව පින්නැති ඔබ දන්නවා. මතු පිටින් ඔබ හඳුනාගෙන තිබෙන ආකාරයට පඨමං බෝධි පල්ලංකං ဒ ුතියං ච අනිමිසං. උන්වහන්සේ අනිමිස ලෝචන පූජාවෙන් බෝරජාණන් වහන්සේට ගෞරව නමස්කාර කරමින් කල්ගත කළාය කියලා. එනමුත් ඊට වඩා ගැඹුරක් පින්නැති ඔබ ඒ තුලින් දැකිය යුතුමයි. කුමක්ද ඒ ගැඹුර? තථාගතයන් වහන්සේ එහෙම දැසනොපියා බලා ඉන්න ඉරියව්වෙන්ම සෑහීමටපත් නොවි. ඔබ දන්නවා එහෙම අනිමිසලෝචන පූජාවක් සිදු කළයි කියන්නේ කළගුණ සැලකීම වශයෙන්. ඇත්තටම අපි යම්කිසි ප්‍රතිලාභයක් ඉගෙන ගන්න දරුවෙක් ගත්තොත් ඒ යම්කිසි ජයග්‍රහණයක් ලබා ගත්තා නම් මේ ජයග්‍රහණය ලබා දුන්
ගුරු සෙවණට ඒ වගේම මව්පිය හෙවණට අජීවී වස්තුන් හැටියටත් ගෞරව සත්කාර කරන වගේම ඒ ශක්තිය ලබා දුන්නා වූ සජීවී උතුමන්ටත් ඔබ ගෞරව සත්කාර කළ යුතුයි. කළ ගුණ සැලකිය යුතුයි. අනිත් පැත්තෙන් බැලුවම තමන්ට සියලු ශක්තියින් ලබා දෙන්නට මහෝපකාරී වෙච්ච ප්‍රධානම සාධකයේ වශයෙන් අපි දකින්න ඕන කරන්නේ තමන්ගේම සිතයි. මුළු ලෝකයේම දිරිමත් කළත් මුළු ලෝකයේතම කෘතවේදී වුණත් බොහෝ දෙනෙක් තමන්ගේ සිතට කෘතවේදී වන වගක් ප්‍රශංසා කරගන්නට සිත පුහුණු කරගත්ත බවක් අපට භාවනා යෝගීන්ගෙන්වත් පෙනෙන්නේ නැහැ. අපි හිතමු යම්කිසි කෙනෙක් පැයක වෙලාවක් භාවනා ධර්මයේ යෙදෙනවා. නමුත් විනාඩි 5ක් 10ක් විතරයි සමස්ත කාලය එකතු කරලා බැලුවත් හොඳ ඒකාග්‍රතා මානසිකාරයකින් කමටහන තුල රැඳෙන්න ඉඩ ලැබුණේ. දැන් හෙතෙම භාවනාවේ සමාප්ති කොටසට පැමිණ තමන්ගේ හිතට ප්‍රශංසා කළ යුතුයි. සිත ඔබ මට විශේෂ උදව්වක් කළා. ඔබ විනාඩි 5ක් විනාඩි 10ක් විනාඩි 15ක් මට මේ ධර්මයේ කමටහනෙහි පිහිටා සිටින්න මහෝපකාරී වුණා. ඔබට මගේ කෘතඥතාවය වේවා. සිත දිරිමත් වෙන්න පටන් ගන්න. සිත දිරිමත් වෙන්න පටන් ගන්න. අනිත් පැත්තෙන් ඔබට සම්පූර්ණත්වයට පත් කරගන්න බැරි වෙච්ච යම්කිසි ආධ්‍යාත්මික කාලපරාසයක් තියෙන මේ කමටහන තුල ඒ තුල හිතට වඩා දිරිමත් වීමට නැවත සවිමත් වීමට අනේක ඊ타මත්ම විශාල උපකාරයක් වෙනවා. දැන් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ බොමෙන්ඩ තුල වැඩ ඉඳගෙන ආපස්සට හැරී බැලුවා. දැන් ඔබටත් මේ අවුරුද්දක් ආරම්භ වෙන වෙලාවේ ආපස්සට හැරී බලන්නටත් ඉදිරි මඟ දෙස බලන්නටත් ඒ වගේම වර්තමාන තද දෙදිනකින් උදාපත් වෙනා වූ අවුරුද්දට ඔබ සූදානම් විය යුතු ආකාරය ගැන. ඒ සූදානමේදී පරිසරය ඔබට කොතරම් මහෝපකාරී මෙහෙවරක් සිදු වෙනවද කියන කාරණය. ඔබ කෘතවේදී වෙනවාද? ඔබට උදව් කරන ඔබට ගෙවුණු වර්ෂය දක්වා ජීවිතයේ පහුගිය දවස් 364 දිම ඔබට මහෝපකාරී වෙච්ච පරිසරයට ඔබට ජීවත් වෙන්නට උදව් වෙච්ච ප්‍රත්‍ය වෙච්ච ආහාර පිඬේ සිට වතුර බිඳුවේ සිට හිරු රශ්මියේ සිට සඳරස් ධාරයේ සිට ඔබට චාරිත්‍ර වාරිත්‍ර විදි ඉටු කරන්නට සහායෝපකාරී වෙච්ච බුලත් දළුවේ සිට කොච්චර දුරට කෘතවේදී වෙනවාද කියන කාරණය අපි සාකච්ඡා කරන්න ඕන. ඔබේ ආහාර ටික පිසින්නට උපකාර වෙච්ච ගින්නරට ඔබ කොච්චර කෘතවේදී වෙනවාද කියලා ආපහු හැරලා බලන්න. අපි මේ ජීවත් වෙන්නේ කර්ම ශක්තිය වගේම විශ්ව ශක්තිය පිළිබඳව. තාම හොඳ පරිේශනාත්මක යුගයක්. විශ්ව ශක්තිය පිළිබඳව කතා කරන්නට අවුරුද්ද තරම් හොඳ දවසක් තවත් නැහැ කියලා මම කල්පනා කරනවා. විශ්වයත් ඔබත් සමග පවත්වන සම්බන්ධතාවය මොනවට පිළිබිඹු වෙන බුද්ධ චරිතයේ වැදගත් මොහොතක් හැටියට මම අනිමිෂ ලෝචන පූජා පින්කම මතු පිටින් විග්‍රහ කරන්නටත් සතුටුයි කැමැති. නමුත් අධ්‍යාත්මික වශයෙන් ගත්තොත් තථාගතයන් වහන්සේ සතියක කාලයක් දැස්සර බෝරජාණන් වහන්සේ දිහා බලා ඉඳිමින්ම කාලය ගත කිරීමට පෙළඹුණාද කියන කාරණය විමර්ශනාත්මකව බලන කල්හි සදහසිතින් බලනකොට අපි ශ්‍රද්ධාවෙන් එසේම පිළිගනිමු. නමුත් එහි යථාර්ථය කුමක්ද? තමන් වහන්සේ තුල පහළ වුණු ඇස දෙස බලා සිටීම. තමන් වහන්සේ තුල පහළ වෙච්ච චක්ෂුෂය පිළිබඳව උන්වහන්සේ තාම ගැඹුරින් බලා සිටීම. තාම ගැඹුරින් බලනවට කියන්නේ අනිමිස ලෝචන පූජා. එක ආමිස පූජාවක් නොව ප්‍රතිපත්ති පූජාවක් දක්වා ගැඹුරට කිමිදෙන බව, විහිදෙන බව බෞද්ධ ලෝකයා තේරුම් ගන්නට ඕන. අපට තියෙන්නේ ගිරවුන්සේ සම්ප්‍රදායෙන් පැමිණිච්ච ගාථා පෙළක් කියාගෙන කුඩා කාලේ ඉඳලා යම්කිසි ආකාරයකට ඉගෙනගත්ත යමක් නැත්තම් ඒ තුල පිහිටාගෙන එය වනපොත් කොට විමර්ශන බුද්ධියෙන් ඒ දෙස බලන තැන නැවතිලා තාර්කික ඥානයත් විමර්ශනයත් මේ සියල්ලම තථාගතයන් වහන්සේ කොතනකදීවත් ප්‍රතික්ෂේප කරන්නේ. බුදුදහම තරම් තාර්කික ඥානයට ඉඩ දෙන විමර්ශන බුද්ධියට දොර හරින දර්ශනයක් තවත් ලෝකේ නැහැ. හැබැයි එය පොතපතක ලියා මේ මෙසේ පැහැදිලි කරගත යුතුයි, මෙසේ තේරුම් ගත යුතුයි, මා දේශනා කරන දෙය මෙසේ පිළිගත යුතුයි කියන නිගමනයෙන් ඔබ බැහැර වෙන්නට මම ආරම්භයේම ආරාධනා කරනවා. මොකද සම්ප්‍රදායනුකූලව ඔබ රැඳුණු තැන ඉඳගෙන නෙවෙයි මම මේ ගැඹුරු දේශනයේ ගැඹුරින් විග්‍රහ කරන්නේ. මේ සත්‍ය සම්බන්ධවයි මම මේ කෙටියෙන් සාකච්ඡාවක් කරන්නට කල්පනා කරන්නේ කරුණක් දෙකක් පිළිබඳව.
එයින් මට ඉතාම වැදගත්ම කාරණය තමයි මේ අනිමිස ලෝචන පූජාව පිළිබඳව කතාව. තථාගතයන් වහන්සේ තමන් වහන්සේ තුල පහළ වුණු ආලෝකය, අවිදු අඳුර පලාගෙන මතුවුණු ආලෝකය විග්‍රහ කරන්නේ චක්කුං උදපාදී, ඥානං උදපාදී, පඤ්ඤා උදපාදී, විද්‍යා උදපාදී, ආලෝකෝ උදපාදී කියන අනුපිළිවෙල රටාවෙන්. දැන් අපට පැහැදිලිව පේනවා නේද මේ චක්කුං උදපාදී කියන කාරණය. ඒ කියන්නේ ආධ්‍යාත්මික ඇසේ ඉපදුනා. ඒ ආධ්‍යාත්මික ඇසෙන් මොකද්ද බලා ඉන්නේ උන්වහන්සේ? බෝධිය දිහාද, චක්කුං උදපාදී ළඟට තියෙන ඥානං උදපාදී දිහාද? ඥානං උදපාදී දිහා. මොකද්ද ඥානං උදපාදී? ඥානං උදපාදී කියනකොට අපි බලමු තථාගතයන් වහන්සේ තුල පහළ වෙච්ච ප්‍රධාන ඥාන තුදුසක් නැත්නම් 13ක් තියෙනවා. ඊට සාතිරේකව අනුශාකා ප්‍රශාකා වශයෙන් විහිදෙන ඥාන ධර්ම 73ක් තියෙනවා. සම්බුද්ධ ඥාන. ඒ තථාගතයන් වහන්සේ තමන් වහන්සේ තුළ පහළ වෙච්ච දුක්ඛ ආර්ය සත්‍ය ඥානෙ, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය ඥානෙ, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය ඥානෙ, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය ඥානෙ කියන මේ සිව්වැදෑරුම් ඥාන දර්ශනයන් තථාගතයන් වහන්සේ නැවත 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 තමන් වහන්සේගේ හෘද සංතානයේ පහළ වුණු ආකාරය දෙස තමන් වහන්සේ තුලින් මතුවුණු ඇස යොමු කොටගෙන බලා වැඩ හිටියා. ඒකට කිසිවෙකුට තාර්කිකව බැලුවත්, දාර්ශනිකව බැලුවත්, විග්‍රහාත්මකව බැලුවත් විරුද්ධ වෙන්න පුළුවන්ද කියලා මම අභියෝගයක් කරනවා. මට අවශ්‍ය කරන්නේ පින්නති ඔබගේ විමසුම් ඇස. ඔබ තුල විමසුම් ඇස තියෙනවා. ඒ විමසුම් ඇස පුමුදු කරන්නට කිසියම් මාර්ගෝපදේශකත්වයක් සලස්සන එකයි අපේ අපේක්ෂාව. ඇත්තටම අපේ net පාමුල වැඩසටහන තුල ඒ මෛත්‍රියෙන් නෙත පිමිදවීමේ තාමත්ම සුවිශේෂී අපේක්ෂාව තමයි මෙන්න මේ අනිමිස ලෝචන කියන කතාව තුල තියෙන ගැඹුර ටිකක් දැක ගන්නට පින්නැති ඔබේ මනස පොළඹවාලීම. දැන් ඔබට දැනෙන්නට ඕන එහෙමනම් මේ දෙවනි සතියේදී කලේ බෝධිය දිහා හැරගෙන ඉන්න එක නෙමෙයි, තමන් වහන්සේගේ හෘදයාභ්‍යන්තරය තුල පහළ වෙච්ච ඥාන දර්ශන දිහා බලයින්දී. ඒ චතුස්සාත්‍ය ධර්ම ඥානය, දුක්ඛාරය සත්‍ය ඥානය ආදි වශයෙන් මම සිහිපත් කළා වගේ ඊට පස්සේ උන්වහන්සේ බලනවා මහා කරුණා සමාපatti ඥානයේදී. ඊට පස්සේ උන්වහන්සේ බලාවදාරනවා ආධ්‍යාත්මික ඇසෙන්, ධම්ම ඇසෙන් තමන් වහන්සේ තුළ පහළ වෙච්ච මහා කරුණා සමාපatti ඥානය. අවසානයේ උන්වහන්සේ නිගමනයට යනවා සබ්බඤ්ඤුත ඥානං, අනාවරණ ඥානං. මේ ඥාන විශේෂණ සියල්ලම දෙස උන්වහන්සේ බලා ඉඳීම මිස බෝරජාණන් වහන්සේ ළඟදී සිදු කළේ බෝරජාණන් වහන්සේ දිහා ඇසිපිය නොහෙලා බලා සිටිව නොව. ඇසිපිය නොහෙලා බලා සිටි නෝ දෙවිවරු මිස බුදුවරු නොවේ. ඔබ අහලා තියෙනවා ඇසිපිය හෙලෙන පමණින් නොවේති දෙවඟන. සාමාන්‍ය කාන්තාවන් පිළිබඳව කරන කාව්‍යමය විවරණ තියෙන්නේ මේ ඇසිපියේ හෙලන්නේ නැති එක විතරයි දිව්‍යාංගනාවකට සමාන කරන්නට බැරි මේ කාන්තාව විතරම රූමත් කියන එක. එකකින් එහෙනම් පැහැදිලි වෙනවා දෙවියෝ ඇස්පිය හෙලන්නේ නැහැ කියලා. ඉතින් දෙවියෝ ඇස්පිය හෙලන්නේ නැති එක පුදුමෙන්න දෙයක් නෙමෙයි. දෙවියන්ට තියෙන්නේ සූක්ෂම ශරීරයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ සූක්ෂම ශරීරයකින් වැඩ හිටියද? ඒ නිසා පින්නත් ඔබට දැන් දැනෙනවා අපි ධර්මයේ තව ගැඹුරට යන්න ඕන. අපි ධර්මයේ විමර්ශන බුද්ධිය පුමුදු කරගෙන බලන්න ඕන. දැන් එතකොට චක්කුං උදපාදී, ඥානං උදපාදී. ඊට පස්සේ මං කෝ සබ්බඤ්ඤුත ඥානං. ඒ සබ්බඤ්ඤුත ඥානයෙන් පස්සේ උන්වහන්සේ තීරණයකට ආවා කිසිවක් මාළඟ දැන් ආවරණය වෙච්ච දෙයක් නැහැ. මුළුමනින්ම නිරාවරණය වෙච්ච මානසිකත්වයක් තියෙනවා. සියලු කෙලෙස් ඉවත් කළ ඥාන ශක්තියක් තියෙනවා. අන්න උන්වහන්සේ පඤ්ඤා උදපාදී ස්ථාවර තීරණයකට එනවා. පටන් ගන්නෙම චක්කුං උදපාදී කියන. දැන් උන්වහන්සේ ඊළඟට අවධානය යොමු කරනවා තමන් වහන්සේ තුල හැවීම විද්‍යාව පහළ වුණාද? අන්න මම ඔබට මතක් කළ හැටියට පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. ගෙවුණු ජීවිතයේ දෙස ආපසු හැරි බැලුවා. ඊළඟට දැන් වර්තමානයේ පවතින ආශ්‍රවයක් ක්ෂය කිරීමේ ස්වභාවය දෙස උන්වහන්සේ අවධානයෙන් බැලුවා. ඊළඟට උන්වහන්සේ මතුමත්ෙහි ලෝකයේ සත්වග උපදෙමින් මැරෙමින් යන ගමන් මාර්ගය දෙස බැලුවා. තමන් ඒ නත්මිදුරු බව බැලුවා. ඔබ දන්නවා ත්‍රිවිද්‍යා ඥාන කියලා මේවට කියන්නේ. විද්‍යා උදපාදී අවිද්‍යාව දුරු කරපු හදවතේ විද්‍යාව පහළ වුණා. ඒ පහළ වුණු හදවතින් ආලෝකය මතු වුණා. දැන් උන්වහන්සේ සිහිපත් කරගන්නවා පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු. මීට පෙර නොඇසූ දේවල් මට දැන් ඇහෙන්න පටන් ගත්තා. දැන් මං පින්නති ඔබට මතක් කළා තථාගතයන් වහන්සේගේ සත් සතියෙම මේ විදිහට ඇත්තට විවරණය කරන්න ඕන. නමුත් අවුරුද්ද පදනම් කරගෙන පරිසරය හා ඔබ අතර ඇති වෙන මේ
අභේදනීය ඒකාත්මික කෘතවේදී සම්බන්ධතාවය පිළිබඳව කොතරම් විද්‍යාත්මක පදනමක් එහෙම නැත්නම් මොනතරම් ධර්මානුකූල පදනමක් මේ අවුරුදු චාරිත්‍ර සමග වැදිලා තියෙනවද කියන කාරණය ඔබට දැන කියා ගන්නට බොහොම හොඳ අවස්ථාවක්. තථාගතයන් වහන්සේ තතියන් චංකමනං සෙට්ටං මම ඔබට නැවත විස්තර කරන තුරු මේ සක්මනේදීලා සතියක කාලයක් ගත කරයිද? ඇයි උන්වහන්සේ සක්මනේ යෙදුනේ? හුඟක් කල් වාඩි වෙලා හිටපු නිසාද? උන්වහන්සේට එහෙම ඔය දැන් මේ අලුත් නෝනලා මහතුරු හැන්දෑවට කොට කලසමක් අදගෙන අතලින් මෙතනින් එහාට ගඩොල් අල්ලපු පාර දිගේ දුවනවයි කියන කාරණේ හෝ හෙමින් ඇවිදිනවා කියන කාරණේ හෝ තැනට තරම් ලඝු වෙන්න ඕනේ නෑ බුදුරජාණන් වහන්සේ. බුදුන් වහන්සේ ඔය එකතරකවත් එතනින් මෙතෙන් සක්මන් කර කර වැඩි හිටියේ නෑ. උන්වහන්සේට එහෙම අවශ්‍යතාවයක් තිබුණෙත් නෑ. මම ඔබට අභියෝග කරනවා කියලා කියන්නේ ඒකයි මාත් එක්ක සාකච්ඡා කරන්න ඕන. අපි ඊළඟ පැය කරන සාකච්ඡාව තුළදී මගෙන් ප්‍රශ්න ඇහුනොත් මේ සම්බන්ධව මට පුළුවන් ඔබ සමග මේ පිළිබඳව අවශ්‍ය කරන අර්ථ විවරණ ලබා දෙන්නට. පින්වත්නි, දැන් අපි මතක තියාගන්න ඕනේ එහෙමනම් උන්වහන්සේ තමන් වහන්සේගේ හිත සකල ලෝක ධාතුව පිළිබඳව හසුරුවනු ලැබුවා. අධ්‍යාත්මයට හසුරුවනු ලැබුවා, යොමු කරනු ලැබුවා, ඒ ක්‍රියාත්මක කරනු ලැබුවා, බාහිර ලෝකයට හසුරුවනු ලැබුවා, යොමු කරනු ලැබුවා, ක්‍රියාත්මක කරනු ලැබුවා. මොන වගේද? අර මම මතක් කළ මහා කරුණා සමාපatti ඥානෙ වැනි ඥාන දර්ශන වලින් තතියන් චංකමනං සෙට්ටං. දැන් මේ ආකාරයෙන් චතුක්ඛං රතනාකරං උන්වහන්සේගේ හදවත ස්වර්ණමය මැදුරක් බවට පත් වුණු බව, නොකිලිටි මැදුරක් බවට පත් වුණු බව උන්වහන්සේ හඳුනා ගන්නු ලැබුවා. ඔය ආකාරයෙන් තමයි අපි මේ සත්සති ගත කිරීමේ කාලයන් සම්බන්ධව ඒ සත්සතිවල ශ්‍රද්ධාවේ පරාසයට වඩා ප්‍රඥාවේ පුළුල් ගුණාත්මක බවක් ඇගයුමක් ලබා දීමම තථාගතයන් වහන්සේට දක්වන විශිෂ්ටතම ගෞරවය වෙනවා. ඇත්තටම උන්වහන්සේගේ අධ්‍යාත්මයේ තුල කිඳා බැසගත් ධර්මවලට වඩා අපි තථාගතයන් වහන්සේගේ සම්බුද්ධ චරිතයේ බොහොම සරල කොටසක් විතරයි ග්‍රහණය කරගෙන තියෙන්නේ. ඒකත් එදිනෙදා අපේ ජීවිතවලට අනුබද්ධ කරගෙන නැහැ. ඒ නිසා මම කිසියම් වෑයමක යෙදෙනවා. මේ සද්ධර්ම දේශනාවට මම තේමා කරගත්තේ පතිරූප දේශ වාසෝචය. තමන් ජීවත් වන පරිසරය තමන්ට කරන ලද මෙහෙවර ගැන සහ පරිසරයෙන් තමන් ලබාගත් අත්දැකීම් පිළිබඳව අපි නැවත හැරී බලමින් ප්‍රතිපෝෂණයක් නව ගමනට යොදා ගැනීම තමයි ඇත්තටම ඔබ අනිද්දා සිට ආරම්භ කරන්නේ. ඒකයි පරණ අවුරුදු වෙනින් වෙනම වැඩ කොටසක්, කාබී වැඩ අත්හරින්නට වෙලාවක්, ඒ වගේම අවසන් ජල ස්නානය කරන්න වෙලාවක්, ඒ වගේම මේ දෙක අන්තරයේ සම්පූර්ණ විරාමීය කාලයක්, විරාමයක්. ඒකට අපි කතා කරන්නේ පුණ්‍ය කාලය කියලා. මොකටද ඒකට අවශ්‍ය කරන්නේ එහෙම? ඊළඟට නවතම ආකාරයෙන් පරිසරයට අපි අනුබද්ධ වෙන පිළිවෙලක්. මොකටද අපි සාකච්ඡා කරන්නේ? මොකටද අපිට එහෙම අලුත් අවුරුදු පිළිබඳව චාරිත්‍ර විදි සමූහයක් තියෙන්නේ? මේක විතර මතක තියාගන්නට ඕන. බෞද්ධයන් සහ හින්දුන් කියන මේ ආගමික අංශ දෙකට අය මුළු මහත් ලෝකයේම කමරනු ලබනවා. එතකොට හින්දු ආගම තුලත් බුදුදහම තුලත් ඒකාත්මිකව සරල සමගාමී රේඛා මත දුවන යම් යම් දර්ශන තියෙන අතරේ වෙනත් ආගමිකයන් සිංහල ජාතිය බවට පත් වෙලා හිටියත් ඒ සිංහල ජාතියේ අභිමානය ගැනවත් කල්පනා කරමින් වෙනත් ආගමිකයන් අවුරුදු චාරිත්‍ර වලට පෙළඹෙන්නේ නැහැ. ඒවා ආගමික නායකයන් විසින් ප්‍රතික්ෂේප කොට තිබෙනවා. හේතුව දෙවියන් වහන්සේ විසින් මවන ලද දේව නිර්මාණයක් හැටියට ඔවුන් මේ විශ්වය දකින්නේ. ඒ නිසා විශ්වය සමග පවතින අනුල්ලංඝනීය සබැඳියාව සම්බන්ධව වෙනත් ආගම්වල විග්‍රහ වෙන්නේ නැහැ. බෞද්ධ සහ හින්දු ආගම් දෙක අන්තරේ මිසක. මේක අපි හොඳින්ම හඳුනාගත යුතුයි. ඒ නිසා දැන් පැරණි වර්ෂය තුල අපේ ජීවිත ගමන තුල අපි ප්‍රාර්ථනා කරපු සජීවී ප්‍රතිරූපදේශ වාසය ලැබුණද? එසේ නොවේනම් ඔබ සජීවී ප්‍රතිරූපදේශ වාසය නිරාශයෙන් ලැබෙන එකක් නෙමෙයි. ඒක කිසියම් ක්‍රියාවක ඵලයක් වශයෙන් තමයි මේ ප්‍රතිරූපදේශ වාසය කියන කපට ලැබෙන්නේ. ඔබ ගිය වර්ෂයේ ඔබ දහසක් සුවහසක් ප්‍රාර්ථනා බලාපොරොත්තු වෙතුව විවාහ වූ ස්වාමියා සමග ඔබ කොයිතරම් සබඳියාවෙන් යුක්තව ඉදර සුරපුරක් දෙව්ලොවක් බවට පත් කරගෙන ජීවත් වුණාද? ඔබටම හිතන්නට මම ආරාධනා කරනවා. මට වඩා මේ ධර්මයේ ඔබේ ජීවිතයට අනුබද්ධ වෙනවා. අනිත් පැත්තෙන් මිහිමත අපායක් බවට ඔබ කඳුළු හෙලමින් ගෙවුණු අවුරුද්ද ඔබේ ස්වාමියාගේ වරද නිසා හෝ ස්වාමියෙක් නම් ඔබ බණ අහන්නේ ඔබේ වදක භාර්යාව නිසා හෝ යම්කිසි පීඩාකාරී අපායක් ගිහි ගෙදර තුලම ගොඩ නැගුණා නම්
ඇත්තටම ඔබ ඊළඟ වර්ෂ ඉදිහාවේ සෝසුසුම් හෙළමින් තවදුරටත් මෙයම අකණ්ඩ ලෙස ඉදිරියට ගෙන යනවාද? සුන්දර පතර උපදේශ වාසයක් නොලැබුණා නම් එහි හේතු පාදක ධර්ම සොයාගෙන හේතු නසා ජීවිතය අලුත් කරගන්න මහන්සි වෙනවාද කියන කාරණේ හිතන්නට පින්නති ඔබට මම ආරාධනා කරනවා විශේෂයෙන්. අනිත් පැත්තෙන් ඔබ අපේක්ෂා කරමින් බොහොම දුකසේ පීඩා විඳිමින් ඔබේ දරුවන් සමග ගෙදර පුංචි කුරුළු කූඩුවක් බවට සුන්දර සාමයේ සමගින් සතුට සොම්නස පිරුණු කීකරු දුවදරුවන් සමග ජීවිත ගත කරන දරුවන් පිළිබඳව අපේක්ෂාවන් සම්බන්ධව ඇති කරගත්තා වූ යම් උත්තරීතර කල්පනාවල් සහිතව ඔබ දවස් අවුරුද්ද ආරම්භ කරන්නට ඇති. දැන් දවස් 364කට පෙර ඒ ගෙවුණු ජීවිතය ඔබේ සැබවින්ම ඔබ දක්වන අප්‍රමාණ කැපවීම නිසා ඔබේ දරුවන් මම මතක් කළා දැන් විභාග ප්‍රතිඵල ලැබිලා ඔබ ගෙවුණු වර්ෂයේ ඔබ කරපු කැපවීමට පින්වන්ත වූ වාසනාවන්ත වූ සුන්දර වූ තරවත් වූ ඵලයක් දරුවන් විසින් ඔබට ලබා දී තිබෙනවා. ඔබ දරුවන්ට ඒ හේතුව නිසා ප්‍රශංසා කටයුතුයි. මව්පියෝ වෙනුවෙන් දරුවෝ ප්‍රශංසා කළ යුතුයි කියලා මම මතක් කළා. ගුරුවරු වෙනුවෙන් ගුරු හේවන ගැන තථාගතයන් වහන්සේ බෝ සෙවණට ගෞරව කළා නම් ගුරු සෙවණ පිළිබඳව ගුරු බිම පිළිබඳව ඇත්තටම ඔබට තියෙන්නට ඕනේ තාමත්ම උත්තරීතර ගෞරවයක්. මම මේ අකුරු කළ පාසල මෙයයි. ඒ අකුරු කළ හේවන මට උපකාර වුණා මේ සම්භාවනීය ස්වභාවයට පත් වෙන්නට කියන හැඟීම. අනිත් පැත්තෙන් හිතට ප්‍රශංසා කරන පිළිවෙල මම කියලා දුන්නා. ගෙවුණු ජීවිතය ගැන ආපහු හැරී බලනකොට ඔබේ බලාපොරොත්තු සියල්ලම බිඳ වැටුණු වර්ෂයක් වුණා නම් ඊයේ වර්ෂය තුල ඒ අපි සලකන්නේ ප්‍රතිරූපදේශ වාසයක් හැටියට නෙමෙයි. ඒ අප්‍රතිරූපදේශ වාසයක් හැටියට. මංගල සූත්‍රයේ ගැඹුරින් බලනකොට ප්‍රතිරූපදේශ වාසයේ ගොඩ නැගෙන්නේ. කියන්නේ ඔබේ ප්‍රාර්ථනා බලාපොරොත්තු මල්පල ගැන්වුණා නම් එහෙම මල්පල ගැන්වීමට බලපාපු හේතු අතර සජීවී පුද්ගලයන් තුලින් ලැබෙන සතුට ලබා ගන්නට ඔබ පුබ්බේචකත පුඤ්ඤතා පෙර කරන ලද පින් ඇති කෙනෙක් බවට පත් වී සිට තිබෙනවා. ඊළඟට අජීවී වස්තුන් ඔබට එරෙහි වුණා නම් දැන් මේ වෙනකොට මේ අජීවී වස්තුන් මකවා විශ්වය සහ පුද්ගලයා අතර තියෙන සම්බන්ධය මනවින්ම පෙන්වන අවස්ථාවක් තමයි එකිනෙක අතරත තියෙන කායික සමතතාවය, ආධ්‍යාත්මික සමතතාවය හා විශ්ව ශක්තිය කියන මේ අංශ තුන ඒකාත්මික වීමෙන් තමයි පුද්ගලයාට මේ අபிසංවර්ධනය කියන එක මංගලයේ කියන එක උපදී. තථාගතයන් වහන්සේ මහ රජමැදුරක හෝ දෙවුරන් වෙහෙර වැනි මන්දිරයක ඉඳකට සම්මා සම්බුදු වෙන්න තිබුණා. උන්වහන්සේ බුදු බවට පත් උනේ උන්වහන්සේ අවම වශයෙන් බිහිවීම සිද්ධ කළෙත් ලුම්බිනි සල්ලු වෙන බව ඔබ දන්නවා. එතකොට විශ්වය සමග කොච්චර අනුබද්ධ වුණා. සම්බුදුනේ කොහෙද? ඒත් වෘක්ෂ මූලයක. ඉසිපතනේ මිගදායේ උන්වහන්සේ වනගැබක් මැද්දේ පරිසරයට තමාව නිරාවරණය වෙමින් විශ්වය සමග අනුබද්ධ වෙමින් සද්ධර්ම දේශනා කළා. උන්වහන්සේ වැඩිපුර වැඩ ඉඳලා තියෙන ආරාමයේ තුලට වෙලා නෙමෙයි. ආරාමෙන් පිටත උන්වහන්සේ බොහොම රමණීයානි අරඤ්ඤානි යත්තන රමති ජනෝ කියන තැනින් අරඤ්ඤගතෝව රුක්කමූලගතෝව ශුඤ්ඤාගාරගතෝව නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සිහිය පිහිටුවා ගන්න ජීවත් වෙන්න ඕන නම් බොහොම පහසු තැනක් කිව්වා අරඤ්ඤගත ජීවිතය රුක්කමූලගත ජීවිතය සැබවින්ම උන්වහන්සේගේ පරිනිර්වාණයට පවා ඇයි ස්වාමීනි කුඩා නගරයක් තෝරගන්න කියලා මතක් කළාම නෑ මේ නගරේ මෙන්න මේ බුදුරු සම්බෝධියට පත් වෙලා පිරිනිවන් පෑ භූමියයි. මේ ඊ타මත්ම අති ප්‍රබල සම්පන්න භූමියක්. ඒ නිසා බුද්ධ වංශය උල්ලංඝනය නොකරන මම තෝරගන්නේ මෙන්න මේ උපවත්තන සාලවණයයි කිය උන්වහන්සේ තෝරාගත් ආකාරය පින්නත් ඔබ දන්න. එහෙමනම් පරිසරයේ සමග නිරන්තරයෙන්ම තිබුණු මේ සබැඳියාව පින්නති ඔබට ගෙවුණු වර්ෂය තුල යම්කිසි ආකාරයකට යහපත උදා කළා නම් ඔබ ඉන්න ගෙදරදොර ඔබ වටේ තියෙන ගහකොළ අඩු වශයෙන් ඔබ පානීය වශයෙන් හෝ පරිභෝජන වශයෙන් ගන්න ඔබේ පැන් ටික ඔබට අති මහත් මෙහෙවරක්. ඔබ කොතනක හිටියත් ඉහෙට උඩින් පායන හිරු ඉහෙට උඩින් පායන සඳු ඔබට දක්වන ගෞරවය තමයි නව සඳ බැලීම, හිරු දැක්මේ මංගල්‍ය, සූර්යා උදෙසා කරන චාරිත්‍ර විදි සියල්ලක්ම මේ හෙළ චාරිත්‍ර සමග අනුබද්ධ වෙන්නේ. දැන් අපට මේ පරිසරයේ අප්‍රතිරූපයක් බවට පත් වුණා නම් අද මේ වෙනකොට බලන්න ජල ගැලීම් වැඩි. ශ්‍රී ලංකාව ගත්තොත් නායා වැඩි. ලෝකයේ ගිනිකඳු පිපිරීම් වැඩි. ඇයි? සුනාමි වැනි ව්‍යසන ගෙවුණු කාලේ අපට අත්දකින්න ලැබුණා. හේතුව පරිසරයට මිනිසා එරෙහි වෙලා. ඒ නිසා මිනිසාට
පරිසරයෙහි වෙලා. අනේ නිසා අපි නැවත කොහොමද ප්‍රතිරූප දේශවාසයක් ගොඩනගා ගන්නේ. අනිත් පැත්තෙන් ජීවිතවල යම් ආකාරයකට නව ගමනක් යන්නට ගෙවුණු ජීවිතයේ මා මේ සිහිපත් කළ අත්දැකීම් වලින් ලැබුණු වාසනා ගුණයක් ඇද්ද එය වඩාත් ප්‍රවර්ධනය කරගන්න මේ සිංහල හින්දු අලුත් අවුරුදු සිරිත් කොයිතරම් උපනිශ්‍ර වෙනවද කියන කාරණය මම ඔබට මතක් නොකළොත් අනුශාසකයන් කෙනෙක් හැටියට අපි භික්ෂුන් වහන්සේ හඳුන්වන්නේ ජාතියේ මුර දේවතාවුන් වහන්සේ හැටියටනේ. ඒ නිසා ඔබට ආගමික පදනමක් තුල ඉඳගෙන ජාතියේ මුර දේවතාවක් හැටියට ජාතික සිරිත් වඩාත් ඉස්පත් වෙන කුළු ගැන්වෙන මේ නව වර්ෂය සම්බන්ධව යමක් සඳහන් කිරීම ඉතාමත්ම වැදගත්. අපේ ආශිර්වාදය මුළුමනින් හිමි කරගන්නට තුනුරුවන්ගේ ආශිර්වාදය ජීවිතයට ඒකරාශී කරගන්නට පින්නැති ඔබට අවශ්‍ය කරන නිසි මාර්ගෝපදේශකත්වයේ සලසා දීමත් අපේ යුතුයකම ලෙස සලකන නිසා ඔබේ ඒකායන ප්‍රාර්ථනය සුබ අලුත් අවුරුද්දක් වේවා කියන එක කී වතාවක් ඔබට ඇහෙයිද? හැම මාධ්‍යයකම ඒ වගේම හැම හමු වෙන පෞද්ගලික පුද්ගලයෙකුගෙන්ම පළමුවෙන් ඔබට මුණ ගැහෙන්නා වූ පරණ අවුරුද්ද ගෙවි ඊළඟට ඔබ කාර්යාලයේ වැඩට එළඹෙන දවසේ සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා සෙත් පතාවි. දුරකථනයෙන් ඔබට සුබ අලුත් අවුරුද්දකට සෙත් ප්‍රාර්ථනා කරાવી. අප ගුවනින් පැමිණ ඔබ සමග මේ උතුම් ආශිර්වාද ශක්තිය බෙදා දෙනවා වගේ ඇත්තටම පින්නැති ඔබ මතක තියාගන්නට ඕනේ මේ ආශිර්වාද ශාන්තියත් අපට අතිශයින්ම වැදගත් ආධ්‍යාත්මික ගුණය කිව්වේ පුබ්බේචගත පුඤ්ඤතාව ගෙවුණු අවුරුද්දේ යම් සුවසේ ජීවිතයක් ගත කළා නම් ඔබ ඒ සුවසේ ජීවිතය ගත කරන අතරේ මහා පින්දහම් කළා නම් අන්නේ පින පුබ්බේචගත පුඤ්ඤතා කියන තැන පෙර ආත්ම භාව විතරක් නෙමෙයි මේ ගෙවුණු වර්ෂයේ ඔබ නොයෙක් පින්කම් කරගන්න ඇති. වාර්ෂික කටින මහා පින්කම් කරගන්න ඇති. ඒ මහා උතුම් පුණ්‍ය ලාභය නැවත පින්නැති ඔබ මේ නව වර්ෂයට ඒක රාශී කරගන්න ඕන. ඒක අනුබද්ධ කරගන්න ඕන. එතකොට ඒක අඛණ්ඩව ගලා යන එකක්. නව වර්ෂෙත් ඔබ මහා පින්කම් කරන්නට ජීවිතය අධිෂ්ඨාන කරගෙන ඇති. පින්වත්නි, තථාගත අමාමෑණියන් වහන්සේ එදා අනිමිෂ ලෝචන පූජාවෙන් දක්වන ලද පරමාදර්ශී බව අපි කෘතවේදීත්වයෙන් යුක්තව සිහිපත් කරමින් මේ නව චාරිත්‍ර විදි සමග අපි කොහොමද අපට උදව් වෙච්ච අපට උපකාර වෙච්ච අපට සහාය වෙච්ච ඒ අජීවී වස්තුන්ට අපි කළගුණ දක්වන්නේ කියන එක කල්පනාවට ගන්නකොට මේ සම්මා සම්බුදු වර්ෂ දැන් 2600 ගණනක් ගෙවි ගියා. මේ මොහොත වනතුරු මේ විශ්වය ඔබ සමග මා සමග අපේ භවයන් මාරුණාට මේ විශ්වය ඔබ සමගයි මා සමගයි කල්ගත කළා. විශ්වයේ ගනුදෙනුව නිරන්තරයෙන්ම අපි ලබා ගනිමින් සිටියේ. දැන් නව වර්ෂයට අපි ගනුදෙනු කරනවා කියලා එකක් තියෙනවා. ඒක මූල්‍යමය ගනුදෙනුවක්. ඒක નિયમિત වේලාවක් නැකතත් තුල සිද්ධ වෙන එකක්. මේක එහෙම නෙවෙයි අභිනවයෙන් කාල වර්ෂ වශයෙන් ගත්තා. විශේෂ චක්‍රීය රටාවන් ගණනාවක් එන වර්ෂයේ තුල පලාපල ගැන සාකච්ඡා කරන්නට අපි හිතියමු. මොකද මේ පරිසරයත් එක්ක තියෙන සම්බන්ධතාවය මත ඔබ දන්නවා රාශි 12කට මේ අපේ පෘථිවියත් පෘථිවි වටා ගමන් කරන විවිධ ග්‍රහලෝකත් රාශීගත කරනු ලබනවා නක්ෂත්‍ර විද්‍යාවේදී. මෙහිදී තමයි නක්ෂත්‍ර විද්‍යාව එහෙම නැත්නම් මේ විශ්වය සමග අපි පවත්නා වූ සම්බන්ධතාවය හා විශ්වය අපට පුද කර දෙන්නා වූ ලබා දෙන්නා වූ යහපත අයහපත පිළිබඳව සාකච්ඡා කරන්න හොඳම වෙලාව. ඔබ මේ ටික කලින් දැනගෙන ඉන්න එක හොඳයි. අපි දැන් මීන රාශිය ගැන මේෂ රාශිය ගැන ඊටාත්ම ගැඹුරින් කල්පනා කරනවා. ඒක හොඳටම කටපාඩම් නව වර්ෂයේ පිළිබඳව කතා කරන හැම වෙලාවෙම කියාවි සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වෙන අවස්ථාව. ඒ සංක්‍රමණීය අවස්ථාව තුල අන්තර් අවස්ථාවක් තියෙනවා පුණ්‍ය කාලය කියලා. කුමක් සඳහාද පුණ්‍ය කාලය ඕන කරන්නේ? මං කිව්ව පුබ්බේචගත පුඤ්ඤතාව නැවත ප්‍රවර්ධනය කරගන්නට. ඒක අත් නොහැර ඔබ සම්පූර්ණ කරගන්නට ඕන. ඔබ හරියට නොසලකා හරින කාලයක් මේ පුණ්‍ය කාලය කියන එක. අපේ සිරිත් ටික දැන් බොඳ වේගන දිය වේගන ගිහින් තියෙනවා. ඔබ නිසිලේ ආගමික වතාවත් වලින් තමන්නාගත නොවුනොත් ඔබට අපලදායී වර්ෂයක් වෙන්නේ කොහොමද? ඔබ ආගමික වතාවත් වල නැඹුරුනොත් ඔබට සඵලදායී තත්වයක් වෙන්නේ කොහොමද කියන එක වැඩිමනක් කියලා දෙන්න ඕන. මොකද සිරිත් විදිත් සම්බන්ධව හෝ නැකත් වෙලාවල් සම්බන්ධව ඔබට දැන කියා ගන්නට ඈපා පංචාංගලිත ප්‍රධාන කරගෙන අද නොඑක ආකාර මාධ්‍ය වලින් ඔබට මේ ටික දැනගන්න පුළුවන්. නමුත් මේ පලාපල දැනගන්න එක තරම් පහසු වැඩක් නෙමෙයි. ඒ අනුව ඔබට අපලදායී තත්වයක් එනවද සඵලදායී තත්වයක් එනවද කියන එක පොදු න්‍යායක් තුල
සිහිපත් කරන වැඩපිළිවෙලක් අද අපේ තියෙන්නේ. ඒක ගැලපෙන්නේ නැහැ කොහොමදවත්. මොකද හේතුව සමහරවිට කෙනෙකුට නක්ෂත්‍රයේ සම්බන්ධව තියෙන විශ්වසනීයත්වයේ බිඳ වැටෙන්න ඉඩ තියෙනවා. අපි දැන් පොදු න්‍යාය අධ්‍යා බලන දැන් පත්තරේ ගත්තොත් ඒ පත්තරේ තියෙනවා. එහෙම නැත්නම් ඈපාලිතේ තියෙනවා. මේ අහවල් දිශාව මරුසිටින දිශාවයි. ඒ වගේම මෙන්න මේ ඇත්තාට මෙන්න මේ ආකාරයේ මේ දවසේදී මෙන්න මේ කාරණා සුබ වෙනවා. ඒ ඔක්කොම පොදු න්‍යායක් මත පිහිටලා. ඒ කියන්නේ අහඹුලිසින් අරගත්තු කාරණාවන් වලින් කියවෙනවා මිස එකිනෙක කෙනාට පෞද්ගලිකවම ඒ ආකාරයෙන් මේවා බලන උපාන්ට ඉඩ නොතබන නිසා නොමැති නිසා සමහර විට මෙන්න මේ ග්‍රහචාරය පිළිබඳ කරන තාමත් සූක්ෂමෝත් විද්‍යාත්මකෝත් ගණිත ශිල්ප ක්‍රම පිළිබඳව අනවබෝධය නිසා කෙනෙකුට මේ ගැන විශ්වාසය පහව යන්නත් ඉඩ තියෙනවා. එකිනෙක කෙනා තමයි හිතන අත්නෝමතික තීරණ අරගෙන රාජකීයන්ගේ මට්ටමින් ඔබ ජයග්‍රහණය කරනවා, ඔබ පරාජයටපත් වෙනවා, ඔබ දැන් මේක කරන්න දැන් ඉක්මනින්ම අහවල් ඡන්දයකට යන්නේ කියලා ගිහින් අමාරු වැටිච්ච මිනිස්සු ගැන 아무තියෙන් ඔබට මම කියන්න දෙයක් නැහැ. ඔබේ අත්දැකීමෙම දන්න නිසා. එතකොට මෙන්න මේ වසර තුල ඔබට මම ටිකක් ඉඟි කීපයක් මතක් කරන්න කැමතියි. රහස් කුමන්ත්‍රණ අස්ථාන චෝදනාදීන් බලාපොරොත්තු නොවන කාලගුණ විපර්යාස වලින් අනතුරු ඒ වගේ වංචාදීන් බාධා ඇති වෙන්න පුළුවන් බව දැනගෙන ඉන්න එක ඉතාමත්ම අවශ්‍යයි. ඒ වගේම කෘෂිකර්ම පාරිමාර්ග ජල සම්පාදන අංශවල විවිධාකාර ප්‍රශ්න ඇති වෙනවා. ගොවිකම්කරු වෘත්තිකයන්ට දෙන අපහසුතා හේතුවෙන් විශාල අරගල ඇති වෙන්නට ඉඩ තියෙනවා. පසුගිය වර්ෂයේ මා මතක් කළා නොඑක ආකාර සිද්ධීන් සිදු වුණා නම් ඒවා පිළිබඳව ඔබ මේ වගේ මත ප්‍රකාශ කළ විවිධ අයගේ මම මේ පොදු න්‍යායක් තුළ පිහිටගෙන ඔබට කතා කරන්නේ ඒකයි. පෞද්ගලික ඔබට වෙන වෙන ආකාරයට බලපාන්නට පුළුවන්. අපි සමස්තයක් වශයෙන් ගත්තා. මහපින්කම් සිද්ධ කරලා මේ ශ්‍රී ලංකාව ගත්තොත් මේ ශ්‍රී ලංකාව තුළ මේ බණ අහන ලෝකයේ ඒ රටවල ඇත්තන් මේ ධර්මය විශ්ව ධර්මයක් හැටියට සලකන්නට ඕන. ඇත්තටම තථාගතයන් වහන්සේ වදාළ ධර්මයේ විශ්ව ධර්මයක්. ඒක එක කොටසකට, එක පන්තියකට, එක පැලන්තියකට, එක ආගමකට සීමා වෙච්ච කොට වෙච්ච එකක් නෙමෙයි. මේ පිළිබඳව අධ්‍යයනය නොකිරීම නිසා තථාගතයන් වහන්සේගේ ඥානයේ සබ්බඤ්ඤුත ඥානයි. ඒ වගේම සබ්බ කාල හැම කාලයකම ගැලපෙන එකක්. ඒ කිව්වේ අකාලික ධර්මතාවක්. තථාගතයන් වහන්සේගේ මේ දේශනාව තුළ උන්වහන්සේට මෙවැනි විශාල දේශනා සමුදායකින් කරුණු කියන්න පුළුවන් වුණා. උන්වහන්සේගේ නක්ෂත්‍ර විද්‍යාවන පාලකයා දිහා බලලා. පාලකයා දිහා බලලා විතරක් නෙමෙයි පාලකයාට පේන හීන දිහා බලලා දැන් හුඟක් පාලකයන්ට එක එක කාලෙට එක එක තාලේ හීන තියෙනවා. ඉතින් ඒ වගේ කුසල රජුරවන්ටත් ඔහොම මේ හීන තිබුණේ නෑ. හීන පෙනුණා. හීන 16ක් පෙනුණා. තථාගතයන් වහන්සේ හීන 16 පිළිබඳව වර්ණනාවකි පළ කළා. අද හීන 16ම ලෝකේ සත්‍ය බවට පත් වෙලා තියෙනවා. එද මේ රජුරෝ දිහා බලලා. එහෙනම් රටක පාලකයා මෙහෙවීමේ හැකියාව හෝ පාලකයා තෝරා ගැනීමේ හැකියාව සහ පාලකයා තෝරා ගැනීමට පාලකයා දිහා පාලකයාගේ මුකරි බව පාලකයාගේ අනුන් හෙලාතලා කතා කිරීමේ හැකියාව හෝ සිත්ද ගන්නා සුළු තත්ත්වය ගැන කල්පනා කළා නොව ඔවුන්ගේ ආධ්‍යාත්මික ශික්ෂණය දිහා හැරී බලන්නටත් ඔවුන්ගේ උගත්කම දිහා බලන එකත් අත්‍යවශ්‍ය දෙයක්. ශ්‍රී ලංකාවේ නම් මේ වෙනකොට අඩු ගානේ 8වත් පාස් වෙන්න ඕනේ කියන නිගමනයකට මම හිතන්නේ ඇවිත් තියෙනවා කියලා. මේ පාලක පන්ති ඒ කියන්නේ 8 පාස් නැති අයත් මේකේ ඉන්නවා කියන එක. ඒ නිසා ඒ ගැනත් අපි ඇත්තටම අවධානය යොමු කරන්න ඕන. දැන් ඉදිරි කාල සීමාව තුළ ඊළඟ මැතිවරණයේදී අඩු ගානේ මේ අධ්‍යාපන සාතිකේ තරම් එන්නේ කියන්න ඕනේ ස්ටේජ් එකට නගිනකොට. මේ අපි වැඩසටහනක් යනවා උදේ මේ 8 පාස් වැඩසටහන. ඒකෙදි තාමත්ම හාස්‍යෝත්පාදක ආකාරයෙන් ඔබ මං හිතන්නේ net FM එකේ මේ 8 පාස් වැඩසටහන අහනවා ඇති. ඔබට මතක් වෙනවා ඇති එහි තියෙන යම් හාස්‍යෝත්පාදක කාරණා වලින් සමාජයේ ඊටම සියුම් තැන් නිරීක්ෂණය කරමින් ඒවා සමග අනුබද්ධව යම් කාරණා සාකච්ඡා කරන එක ඔබ දන්නවා මේ වර්ෂය තුල මේ මෑත ඉතිහාසයේ හැම දවසකටම අපේ ප්‍රවෘත්ති මාධ්‍යයකින් රියානුතුරු වාර්තා වෙනු ලබනවා. රියානුතුරු වලින් මියන සංඛ්‍යාව ලංකාවේ වැඩි වෙනවා. ලෝකයේ අනිත් රටවල්වත් ඊට සමානුපාතිකවම මේ විශ්වයේ ක්‍රියාත්මක කරන මේක විශ්ව න්‍යායක් නම් හැම රටකටම පොදුයි. ඒ නිසා මේ රටවල් වල ඉන්න අඩු ගානේ බුදුදහම පිළිගන්න මේ කියන භාෂා මාධ්‍ය වැටහෙන පින්නතුල්ලා ඒක අනිත් අයට ඔබගේ භාෂාවෙන් ඔබට තේරෙන විදිහට මේක සම්ප්‍රේෂණය කරන්න. නිර්භය අනාවැකියක් හැටියට ඉදිරිපත් කරන්න. එතකොට බෞද්ධ දර්ශනය පිළිබඳවත් ඔබ සතු විශ්ව ශක්තිමය අවබෝධය පිළිබඳවත් ලෝකයාගෙන් ඔබට යම්කිසි ප්‍රශංසාවක් ලැබෙන අතර ඔබට අවංකවම ලෝකෙට මෙහෙවරක් කරන්න පුළුවන්. මුළු ලෝකෙම දුවන්නේ අන්ධකාරයේ.
මේක දෙවියන් වහන්සේට අත් දෙක දික් කරගෙන යාඥා කරන තැන තමයි අපි නැවතිලා ඉන්නේ. ඒ නිසා ඔබට ආරාධනා කරනවා මෙන්න මේ වගේ අනතුරු ඔබට යාන වාහන වලින් බොහෝ ලෙස සිද්ධ වෙන්නට පුළුවන් එළමෙන වර්ෂය තුල ඔබේ පුණ්‍යකාමී ශක්තිය වර්ධනය කරලා මම ඔබට තෙත සුව සාන්තිය නිදුක් නිරෝගී බව උදෙසා තෙත් කවියක් නිතර භාවිතයට කියා දෙනවා මේ ධර්ම දේශනාවේදී. ඒ වගේම මතක තියාගන්න ශ්‍රී ලංකාව ගත්තොත් ඉන්ධනාදී අංශවල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ස්වභාව ධර්මයන්ගේ අద్භූත විපර්යාස හේතුවෙන් ආහාර ජලයේ වාතයේ විසවීමෙන් බලාපොරොත්තු නැති තේරුම් ගැනීමට අපහසු රෝග පීඩා ආපදාවන් බහුල වෙන්නට ඉඩ තියෙන වර්ෂයක් තමයි මේ වර්ෂය. හැබැයි ඉතින් අපි පටන් ගන්න සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. මේ අසුබ තත්ත්වේ කියලා දෙන්නේ නැහැ. විශේෂයෙන්ම සුළඟෙන් එන ආපදාවන්ට ඉදිරි කාල සීමාව තුළ ශ්‍රී ලංකාව සහ ලෝකයේ වෙනත් රටවල් කොච්චර දුරට බලපානවද කියන කාරණේ ඔබට අත්දැකීමෙන් ලබගත්තොත් මේ ධර්මදේශනාවෙන් අද ඇසූ දේවල් අහවල් හාමුදුරුව අහවල් දවසේ net fm metnet පාමුල ගුවන් විදුලි වැඩසටහනෙන් අපට මේ ටික මේ විදිහටම කිව්වා නේද කියලා. ඔබ මේ ටික පුළුවන් නම් නැවත අහලා මේ කියන විපත්තිකර තත්වයන් ලේඛනගත කරලා තියාගන්න. ඇත්තට මේවා මෙහෙම සිද්ධ වෙනවද නැද්ද කියලා. ඒ වගේම මනුසතුන්ගේ ගතහිත නොසන්සුන් වෙනවා. මිනිස්සු කොච්චරවත් ඉන්නේ කොහොමදත් ඉන්න නොසන්සුන් ගතියින්. එළමෙන වර්ෂය තුළ මීට වඩා විශාල භයානක තත්ත්වයක මිනිස්සු එකිනෙකා කෙරෙහි මුර්ග සංඥාවෙන් බලන්න පුළුවන් තාලෙට. එකිනෙකා මේ සුනකෝ හපා ගන්නවා වගේ මිනිස්සු එකිනෙකාට දූෂණය කරනවා. වගේම අපචාර සිද්ධ වෙන නොසිතු නොපැතු ආකාරයෙන් ලෝකේ පුරාම මේ ටික සිද්ධ වෙලා එක් පුද්ගලගේ ආත්ම ගෞරවයට හානි සිද්ධ වෙන්න පුළුවන් තත්වයක් උදා වෙන බව තමයි සංවත්සර පලාපල ලෙස බැලුවම අපට පැහැදිලිව පේන්නේ. ආගමානුකූලව හිත කය වචන සංවර කරගන්නකොට පාලනය කරගන්නකොට ඔබට මම කියා දෙන පරිසරයට ඔබේ කෘතවේදී ගෞරවය පළ කරනකොට ඔබට ඉහත කී බොහෝ කාරණා වලින් වෙන්නට තිබෙන අනතුරු උවදුරු විපත් රෝග පීඩා කරදර වලින් මිදෙන්නට ශක්තිය ලැබෙනවා. ඒක ඊට හොඳින් මතක තබාගෙන අපි මේ නව වර්ෂයට සාමය සතුට සෞභාග්‍ය අපේක්ෂා කරගෙන අපි ඒ කරන කටයුතු වල තියෙන වැදගත්කම ගැනත් ඊටම සැකවින් නමුත් සාකච්ඡා කරන එක වැදගත්. හැබැයි මේ පොදු න්‍යායක් තුල පින්වත්නි පිහිටාගෙන මම මේ පොදු න්‍යායයේ තියෙන කාරණාවන් පිළිබඳව මම මේ සාකච්ඡා කළේ. නැත්නම් මේවා පටන් මේ බණ අහලා ඊළඟ තත්පරයේදී ඔබ අහන සියලුම ප්‍රශ්න ඔබේ හඳහන ගැන විය හැකියි. මා ඒ පිළිබඳව තාමත් සරල මට්ටමක අධ්‍යයනයක් මිස ඒ පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් මා තුළ නොමැති නිසා හඳහම් බලන්න පුළුවන්ද කියලා මගෙන් අහන්න එපා. හැබැයි ඒ කර්ම විපාකයෙන් පැමුණුනාම මෙන්න මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ මොනම කර්ම විපාක නිසාද කියලා මගෙන් ඇහුවොත් මම හිතනවා මට පුළුවන් වේවි ඒ සම්බන්ධව පිළිතුරක් ලබා දෙන්නට. කොහොම වුණත් වාසනාවන්ත පින්වත්නි මම ඔබට සුභාශිංසනය ගෙනෙමින් නැවත සිහි කරනවා. දැන් බලන්න මේ අභිනව වර්ෂයට තියෙනවා පරණ වර්ෂයේ අවසන් කර තැනකින් යම් කිසි වැඩ කොටසක් පටන් ගන්න. පරණ වර්ෂයේදී අපි සඳ බැලීමක් සිද්ධ කරනවා. ඒ අවසන් වට සඳ බැලීම. පරණ වර්ෂයේදී අද හෙට ඒ යෙදී තිබෙන කාල ඔබට පුළුවන් වේවි අපා පංචාංග ලිත් ආදී කරුණු වලින් බලා ගන්නට. මේ වර්ෂයේ අපිට මෙතෙක් උපකාර කළ ඉරු දෙස බලනවා. මම කියන්නේ අජීවී වස්තු දෙක බලන්න, ඉර සඳ දෙක දෙස බලනවා. ඊළඟට අපි ජීවිතේ පවත්වාගෙන යාම සඳහා දෛනික උපකාර කළ විශිෂ්ටම ශක්තිය තමයි අපට තාපය ලබා දුන්නු ගින්න. අපේ ආහාර ටික පිස දුන්න අපට උණුසුම ඇති කළ ගින්න. එතකොට මේ ගින්දරට පොඩි විරාමයක්, ගින්නට පොඩි විවේකයක්, ගින්නට පොඩි ශාන්තියක් අපි උදාපත් කරනවා. මෙන්න මේ සිරිත් විරිත් දෙස කල්පනා කරලා බැලුවම තම වැදගත් කාරණයක් මම කියන්නට ඕනේ. දැන් මේ හුඟක් ගෙවල් වල එහෙම දරලිප් කියලා જાතියක් ඇත්තේ නැහැ. දැන් විදේශවල බැලුවම දරලිප් නැහැ. එතකොට මොකද්ද නිවන්නේ කියන එක අපි හිතා ගන්න ඕන කරන වැදගත් කාරණයක්. එතකොට කොහොමද අපි මේ සිරිත් විරිත් ටික ක්‍රියාත්මක කරන්නේ කියලා ඔබට හිතෙනවා. ඉතින් ඔබ කුමකින් හෝ යම්කිසි ආහාරයක් සකස් කරනවා නම් බීම සකස් කර ගන්නවා නම් තාපේ භාවිතා කරන ඔබේ ගෘහය තුල ඔබ ඊට අනන්‍ය වෙන්නට ඕනේ. අපට ලිපක් නැහැ. ඒ නිසා අපි ඒක කරන්න ඕනේ නැහැ කියලා නෙමෙයි. හැබැයි අපි ලිප නිවනවා හීටර් එක ගහලා තේ බොනවා. ලිප නිවනවා රයිස් කුකර් එකේ බත් උයා ගන්නවා. ඉස්සෙල්ලා උයලා ෆ්‍රිජ් එකට දාලා අර කාබී වැඩ අතර කියන කාල සීමාව ඇතුළත කනවා. අපි හිතාගෙන ඉන්න අපි හරියටම හැබැයි ආපහු වෙලාවට ගිනි දල්වනවා. දැන් අපි ආහාරයෙන් වෙන් වෙලා ඉන්නේ කියලා යම්කිසි කාලපරාසයක් දීලා තින්නේ. ඒකෙන් ඊළඟ වර්ෂයේ මම බඩට විවේකයක් දෙනවා. ඇඟට විවේකයක් දෙනවා. විරාමයක් දෙනවා.
දැන් අපි එක දිගටම වැඩසටහනක් කරගෙන යනකොට දැන් ඔබට ඊළඟ පැය තුල අත්දකින්න ලැබෙනවා කෙටි විරාමයකට අපි යනවායි කියලා අපේ වරුණ පුතණුවන් මතක් කරાવી. හැබැයි ප්‍රයෝජනවත් වටිනා කියන කාරණා නව වර්ෂය නිසා ඔබට ඒ විරාමයන් තුල අත්දකින්නට ලැබෙයි. ඒක වෙනම වංශයක්. දැන් එක වර්ෂයක් ඉවර වෙලා ඊළඟ වර්ෂය ඇතුළත තියෙනවා අර කිව්වාගේ සංක්‍රාන්ති සමයක්. එහෙම නැත්නම් අන්තර් අවස්ථාවක්. මේ අන්තර් අවස්ථාව අතිශයින්ම වැදගත් නව සමාරම්භයකට. ඒ නිසා තේ ටික හදාගන්න තැන ඉඳලාවත් ආහාර ටික හදාගන්න තැන ඉඳලාවත් ඒ ගින්නත් එක්ක සම්බන්ධ නැති එකක් කියලා කල්පනා කරලා ඔබ යමක් කළොත් ඔබගේ පරිහානියට ඒක හේතු වෙනවා. ඔබ සතු යම් කර්ම විපාකයක් ඇද්දී කර්ම විපාකයන්ගේ බලරහිත වීමක් කරන්න ඔබට ගින්න නිවා දැමීම සියලුම විද්‍යුත් උපකරණ භාවිතයෙන් පිස ගන්නා වූ ආහාර පිසිම හෝ අඩුගානේ ගෙදරකට අපි ආගන්තුකයෙක් යන්නේ නැහැ. නොනැගතය නොහොත් නැකත කියලා අපි නොනැගතය කියන්නේ පහසුවට නැකත් නැති වෙලාව. සුබ නොවන වෙලාව. ගිනි නිව් වෙලාව. එතකොට මේ සියල්ලක්ම කරන්න කුමක් සඳහාද? පළමු කොට ඉගෙන ගන්න මේ සෝබා දහම අපට අඛණ්ඩ මෙහෙවර සිද්ධ කළා. ඒ අඛණ්ඩ මෙහෙවරෙන් ගන්නා වූ ඵලයට කෙටි විවේකයක් දීම ඉතාමත්ම අවශ්‍යයි. දැන් මේ කාබී වඩ ඇත්තර කෙනෙකුට බලන්න ඔබට මේ මුළු අවුරුද්දෙම ජීවත් වෙන්න උදව් කරපු ගතට විවේක දෙන්න කියනකොට ඒක විවේක දෙන්න. ඇත්තෙන්ම ඔබට දැන් තවදුරටත් වැටහෙනවා ඇති. මේ කියන කාරණා ගැන අපි හිතුවේ නෑ නේද? අපි ලොකුවට චාරිත්‍ර වාරිත්‍රය කියන තැන ඉන්නවා. මිසක් මෙන්න මේ සරල කාරණාවන් ගැන ඔබට තියෙන අවබෝධය හරි අඩුයි. ඔබ පරිසරයට විවේක දෙන්න ඕනේ. ඇයි විවේක දෙන්නේ? ගෞරව කරන්න. ඇයි ගෞරව කරන්නේ? අපට උදව් කරන නිසා. කළගුණ සලකන්න පුළුවන් වෙන්නේ එහෙමමයි. වැඳුම් පිළිම් කිරීම දෙවනි පියවරේදී පටන් ගමු. දැන් මේ වෙනකොට මේ හිතේ ඇවුරුණු යම්කිසි ගිනි විශේෂයක් ඇද්ද? ඔබ ලිපේ ගිනි නිවීමෙන්ම නව වර්ෂය තුල ගිනි නොගත් හදවතක් ඔබ ප්‍රාර්ථනා කරනවා. එකකින් අපහු බලාපොරොත්තු වෙන්න එපා ලිපේ පත්තු කළාම ආයෙ ගින්දර පටන් ගන්නව නේද කියලා. මම දන්නවා ඔබ බොහොම බැලුවොත් බලන්නේ ඒක දේශයක්. අනිවිසලෝචන පූජාව දිහා ඔබ මුළු ජීවිතේම බැලුවේ මං කියපු විදිහට නෙවෙයිනේ. ඔබ ශ්‍රද්ධාවෙන් බැලුවේ. ඔබට පදනමක් තිබුණේ නැහැ. ධර්මයේ පදනම අපේ අතින් ගිලිහිලා තියෙන්නේ. අපි මේ වෑයම් කරන්නේ පුරාපැය දෙකක කාලයක් ඔබ වෙනින් වෙන්කොට තිබෙන්නේ මෙන්න මේ යථාර්ථවාදී දර්ශනය නැත්නම් යථා භූත ඥාන දර්ශනය. අවුරුද්දේ තරම් මේ භූතයන් පිළිබඳ ඥාන දර්ශනයක් හදාගන්න සතර මහා භූතයක හැදිච්ච ලෝකයේ එක ගනුදෙනු කරන පිළිවෙල ගැන දැනුමක් හදාගන්නට වෙනත් දවසක් නැහැ. මම බලාපොරොත්තු වෙනවා ඊළඟ පැය තුල ඔබට තවදුරටත් මේ පිළිබඳ කාරණාවල් ඊටම පෘතුල ලෙස සාකච්ඡා කළ යුතුයි කියන නිගමනය තුල තමයි මම ඉන්නේ. පින්වත්නි ඊළඟට නව වර්ෂයේ උදාව පිළිබඳව යමක් මතක් කරන්න. දැන් අපි අලුත් අවුරුද්දට යන්නට පෙර පරණ අවුරුද්ද සඳහා ස්නානයට වෙලාවක් තියෙනවා. ඒ කියන්නේ අප්‍රේල් මාසයේ 13 වෙනිදා කොහොඹපත් විසමිත්‍ර නානුගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයේදී වාසය මැනවි. එතකොට දැන් බලන්න අපි නානකොට ඒ සඳහා තියෙන මේ වෘක්ෂලතා දැන් විදේශ වගේ රටවල් වල ඒවා හොයාගන්නට අමාරුයි. නමුත් ශ්‍රී ලංකාව වගේ රටවල මේවා ඕන තරම් හොයාගන්න පුළුවන්. ඔබ වටපිට බැලුවොත් ඔබේ ගම්මානයේ ඕන තරම් තියෙනවා. ඒ නිසා ඒ පත් වලින් හදාගත්ත යුස මිශ්‍ර කරලා තියන්න. මොකද මේ රෝගාබාධ ඇති වුණාට පස්සේ අපි ආයුර්වේදයට ගියාම ඔන්න කියනවා මේ අහවල් ගහේ පස්පංගු අරගෙන මේ කසාය හදන්න. ඔබ මෙන්න මේ පොට්ටනි ටික හදාගන්න. හැබැයි එතකොට ෂෝක් එකකට පොට්ටනි හදාගෙන තෙල් ගාගෙන තව ඉන්නවා. අවුරුද්දට යුස මිශ්‍ර ටිකක් හදාගෙන වතුර ටිකක් නැවනම් ඔය තවන්න තියෙනවා හුඟක් ඊළඟ අවුරුද්දට අඩු වෙයි. ඒ නිසා එක එක අවුරුද්දට මේ චක්‍රීය රටාව අනුව අපේ පෘථිවිය ගමන් කරන ආකාරය අනුව ඒ වෘක්ෂලතාවන්ගෙන් ලබා දෙන ශක්තිමය විශේෂයන්. දැන් අපි ගත්තොත් ඇසතු වෘක්ෂය කියලා ගත්තාම එහෙම නැත්නම් අටවිසි බෝධීන් වහන්සේලා කියලා ගත්තාම ඒ බුදුවරු බුදු වෙන්නට ඒ අවුරුද්දේ ඇහි හැම බුදු වරයෙක්ම ඇසතු වෘක්ෂේ භාවිතා නොකළේ. දැන් ගෞතම බුදුහාම විතරයි ඇසතු වෘක්ෂය. උන්වහන්සේ පහළ වෙන කාල වෙනකොට ඇසතු වෘක්ෂය තමයි බුද්ධිමය ප්‍රවර්ධනයේට ඉතාමත්ම ප්‍රතිඵල සම්පන්න බලපෑමක් එල්ල කළේ. ඒ නිසා මේ මුළු බුද්ධාන්තරයේ තුලම ඔබ බුද්ධිමය ඵලයක් නෙලා ගන්න බලාපොරොත්තු වෙනවා නම් ආයුරාෝග්‍ය හැදි ඵලයක් නෙලා ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබ ඉන්න ඕන බෝධීන් වහන්සේලා. ඔබට සාන්තියක් ලැබෙන්නේ මේ බෝධීන් වහන්සේලා. අපි අනුකුත් බෝධීන් වහන්සේට ගෞරව කළාට මේ වෙලාවේ මේ බුද්ධාන්තර කාල සීමාව තුල වෙනත් වෘක්ෂයකින් ඔබට ලැබෙන සාන්තියට වඩා බෝධීන් වහන්සේ ළඟින් තමයි මේ සාන්තිය ලැබෙන්නේ. දෙහියත්ෙන් කොහොඹත්ෙන් ලැබෙන ශක්ති ශාන්තියට වඩා බෝවත්ෙන් ලැබෙන ශක්ති ශාන්තිය වැඩි. ඒක හොඳින් මතක තියාගමු. දැන් අය පුණ්‍ය කාලයේ පින්නත් ඔබට යෙදෙන්නේ මා කිව්වා අන්තර් කාලයක් යෙදෙනවා කියලා. පුණ්‍ය කාලෙහි යෙදී ක්‍රියාත්මක වෙන්න පුළුවන්.
පෙහෙර විහාර ආලාම තුලම වැඩ ඉන්නා වූ උතුමන් වහන්සේලා ඒ කාලය ඇතුළත ඊට පෙර සියල්ලුම කටයුතු අවසන් කරලා තුනුරුවන් ගුණ සිහිපත් කරමින් භාවනා වැඩසටහනක නිරත වීම ඉතා වැදගත්. ඒ භාවනා වැඩසටහනත් බෝරජාණන් වහන්සේගේ සේවන පාවිච්චි කරලා කරන එක අතිශයින් වැදගත්. අපි ආහාර පාන අරගෙන සියලු වැඩ අත්හැරලා වතාවත් වල යෙදিলা මේ පුණ්‍ය කාලයේ අවසන් කොටස වැඩ ඇල්ලීම්, ගනුදෙනු කිරීම, ආහාර අනුභවය ආදී නව චාරිත්‍ර විදි ඉෂ්ට කරන්නට ඕන. පුණ්‍ය කාලයේ පෙර කොටසේදී ඔබ පුණ්‍ය කටයුතු පමණක් කළ යුතුයි. ඊළඟට ඔබ අපර කොටසේදී සූදානම් වීම වැදගත් වෙනවා මේ ආහාර සම්පාදනය කිරීමට, ලිබ්බඳ ඒ නව කටයුතු සම්පූර්ණ කිරීමට පුණ්‍ය කාලය දෙකොටසකට බෙදා ගන්න පුළුවන්. ඉන් අනතුරුව ආහාර පාන සම්පාදනය කිරීම සඳහා ලිබ්බඳ ගිනි මොලවා ගැනීම සඳහා ඒක ඉතාමත්ම වැදගත් කාරණයක්. ඇයි මම කිව්වා මේ විශ්වයත් එක්ක ලිබ්බඳ ගිනි මොලවල අර බලාපොරොත්තු වෙන ආයුරාරෝග්‍ය හැදිලාභය තුල ආහාර විසවීම නිසා ඇති වෙන්න පුළුවන් කියලා කිව්වා මම විවිධ ආබාධ දෙන අවුරුදු. ඔබ සත්‍ය වශයෙන්ම හෘදයට එකඟවම ගිහියන්ටයි විශේෂයෙන් මේ චාරිත්‍ර ඒ නිසා ඔබ වෙන මොන දේ හැදුවත් හදන්න අපට අපේ පලාපල විස්තරය අනුව හෙළ තිරිත් අනුව සකස් කරපු පලාපල විස්තරය අනුව නම් ඔබ දී කිරිත් මිශ්‍ර කරපු කිරිබතක් තමයි සම්පාදනය කරන්න ඕන. මේ ආහාර පැත්ත ගැන මම කතා කළේ. ඊළඟට අපි මේ ගිය වර්ෂයේ පුරාම අපට උදව් කරපු උපකාර කරපු සෝභා දහමට අපි කොහොමද කළගුණ දක්වන්නේ කියන කාරණයත්, ගෞරව දක්වන්නේ කියන කාරණයත්, ඒ වගේ සමග නැවත අනුබද්ධ වෙන්නේ කොහොමද? දැන් අපි අන්තර්කාලයේදී ඈත් වෙලා හිටියා. එහෙමනම් අපි ඔන්න පටන් ගන්නෙම බුලත් කොලෙන් තමයි නව වර්ෂයට පරිසරය සමග අනුබද්ධ වෙන්න. පුද්ගලයන් සමග අනුබද්ධ වෙන්න ක්‍රමයක් තියෙනවා. ඒක කරන්නේ සෝභා දහම මැදේ තියාගෙන. බුලත් කොලේ කියලා කියන්නේ තමනුත් සජීවී අනිකුත් උත්තමයොත් එකිනෙකා අතර සම්බන්ධ කරන පළවෙනි රැහැන බව මතක තියාගන්න. ඔබ අප වෙත යම්කිසි දැහත් කොටුවක් එහෙම නැත්නම් ඔබ බුලත් අතක් දරුවෝ මව්පියෝ වෙත බුලත් අතක් බාලයෝ වැඩිහිටියන්ට බුලත් අතක් ලබා දීමේදී මේ බුලත් අත ලබා දෙන අංශයේ පැත්ත ගැන පවා එහි තියෙන විද්‍යාත්මක පැත්ත ගැන පවා පින්වත් ඔබට කරුණු තියෙනවා කියා දෙන්නට. කොහොම වුණත් ඔබ ඉන් අනතුරුව ගනුදෙනු කළ යුත්තේ පුද්ගලයන් සමග ගනුදෙනු කිරීම දෙවනුව කරන්න. දැන් අද ඔක්කොම වාණිජකරණය වෙලා. ඒ නිසා ඔබ කරන්න ඕන ජලයට ගෞරව කරන එක. දැන් ප්‍රශ්නයක් එනවා. ලිඳක් මතක ඇති කාලෙකින් දැකපු නැති මිනිස්සු බටෙන් වතුර මිනිස්සු දැන් මොකද කරන්නේ? එහෙනම් ඒ ඇත්තන්ටත් මම කාරණයක් කියන්නම්. ඒ අයත් නැවුම් කලයක් අරගෙන ඒ නැවුම් කලයට වතුර එකක් පුරවන්න. විශේෂයෙන් ඒක මැටි කලයක් වෙනවා නම් හොඳයි. ඒ මැටි කලයේ ඇතුළට ඔබ බටෙන් ගත්ත උනාට කමක් නැහැ වතුර ටික. ඔය කියපු ගෙදර ඉන්නේ 4 දෙනාද 5 දෙනාද ඒ 4-5 දෙනා එක රුපියල ගානේ හරි වෙන වෙනම සකස් කරලා එක මල ගානේ හරි අර කලය ඇතුළට දාලා අර පොට්ටෙනි ටිකත් එකට ඇතුළු කරලා ඒන් පැන් ටිකක් අරගෙන ඒ පැන් පරිහරණය කරන්න එපා ඊළඟ අවුරුද්ද වෙනකන්. මූලික කොටස නොයිඳුල් කොටස අරගෙන ඔබ බුදුන් වඳින තැන තියන්න. ඒකාන්තයෙන් ආයු වඩකෝ ධන වඩකෝ සිරි වඩකෝ බල වඩකෝ වන්න වඩකෝ කියාපු සුවිශේෂී වූ කාරණාවන් ටික ඔබට සැලසෙනව නොඅනුමානයි. ඔබ ඒ බොන්න තියෙන පරිහරණයට තියෙන පිරිසිදු වෙන්නට තියෙන උත්තම වස්තුවට ගෞරව කිරීම නිසා. ඊළඟට ඔබ ලිබ්බැඳ ගිනි මොලවා පුරාණ කාලේ වගේම ගින්දරට වැඳලා තමයි ගෞරව කරන්නට ඕන. මොකද ගෙවුණු වර්ෂයේ අපිට ලබා දුන් සාන්ති සහනයේ සේම නව වර්ෂයේ ලබා දෙන සාන්ති සහනය වෙනුවෙන් අපිට ගෞරව කරන්නට පුළුවන් නම් ආහාරයෙන් නිසා සිද්ධ වෙන්නා වූ බොහෝ කාරණාවල් තුබවාදී වෙන්නට පුළුවන්. ආහාර ගන්න ආහාර පිටක් පාසා පින්නත ඔබට ශාන්තියක් යහපතක් මුදාපත් වෙන්නට පුළුවන්. ඊළඟට තියෙන ඉතා වැදගත්ම චාරිත්‍රය ගැන ඔබ දැනුවත් කියලා මම හිතනවා. ඉසතෙල් ගෑමේ කටයුත්ත ඒ කාරණාවන් 100%ම බැරි වුණොත් ඔබ යම් ප්‍රමාණයකින් නමුත් හරියටම නියමිත මුහුර්තයට නැත්නම් මොහොතට නැකතේ කටයුතු වල යෙදෙන්නට කියලා සිහිපත් කරන්නට කැමැති. අදට මම හිතන්නේ ඔබ සමග ධර්මදේශනාවෙන් සම්බන්ධ වෙන්නට තියෙන අවකාශය මෙපමණයි. පින්නති හැම දිනාටම මේ පින්බර මොහොතේදී අපි සුවසෙත් ප්‍රාර්ථනා කරන අතර මුළු මහත් ලෝක සත්වයාටම නව වර්ෂයකට සුබ ප්‍රාර්ථනා කරනවා. දහම් දෙසූ දේශකයන් වහන්සේ හැටියට මටත් පොදුවේ උතුම් මහා සංගරුවනට සිව්වණක් සම්බුදු පිරිසට නිදුක් නිරෝගී චිරජීවනයේ සහිතව ආධ්‍යාත්මික සුව ශාන්තිය තමන් වහන්සේලා තුළ ප්‍රවර්ධනය කරගෙන ලෝකයට ඒ සුව ශාන්තිය බෙදා දීමට ශක්තිය ධෛර්යය ලැබෙන නව වර්ෂයක් වේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. ඔබ හැමටත් අපි කරුණා ගුණයෙන් සෙත් ප්‍රාර්ථනා කරනවා.
හැමදෙනාම සත්‍යක්‍රියා කරන්නට බලාපොරොත්තු වෙනවා නම් මේ නව වර්ෂයේ සුළු සෙත් ශාන්තියක් හැටියට ඔබට පුළුවනි මෙසේ සෙත් ශාන්තිය සමග එක්වන්නට. බුදු බල දම් බල සංඝ බල බෝවා ඒ බලයෙන් අපහට සෙත් වේවා. නිදුක් නිරෝගී සුව ඇති වේවා. නව වසරේ ජය මංගල වේවා. සාදු සාදු සාදු. අද දවසේ දායකත්වයේ දරන ඇහැලියගොඩ ඇරෑපොළ ගොඩමාවිට ගමේ පදිච්චි අපේ පින්වත් අමිතා හේවාපත්තිනි පීඩි දයාවතී කියන බුදු දියණිවරු නැත්නම් මව්වරු දෙපළ ඇතුළු පවුලේ හැමදෙනා දායකත්වයේ දරමින් අපේක්ෂා කරනවා 38 වසරකට පෙර අභාවයට පත් වුණු ජෝන් සිඤ්ඤෝ පියතුමාට, වසර 11කට පෙර අභාවයට පත් වුණු පුංචි හාමිනේ අම්මාට, වසර 19කට පෙර අභාවයට පත් ඉන්ද්‍රා රණසිංහ සෝහිරියට දෙපාර්ශ්වයේම මිය පරලොවගේ සංසාරගත සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරන්නට. එම සදහැවතුන් සකීය දියණිවරු උපදවා දුන් මේ කුසල සම්පත්තිය තම තමන්ගේ අතින් netin සිටින් සවනින් දහම් බසා හදේ ගබඩා කරගත් උතුම් වූ පුණ්‍ය නිධානයක් වශයෙන් අනුමෝදන් වෙත්වා සුඛී සූපත් භාවයට පරලොවින් පැමිණෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. එවැගේම පීඩී ලුයිස් සිඤ්ඤෝ පියතුමාට ජොසලින් නෝනා මෑණියන්ට සෙත් පතමි. අපටත් නිදුක් නිරෝගී චිරජීවනය දේශකයන් වහන්සේ හැටියට ප්‍රාර්ථනා කොට තිබෙනවා. අපත්ිත සිතින්ම පින්වත් ඔබ දෙපළගේ ප්‍රාර්ථනා සමුද්දත්වයට පත්වීමට අපගේ පැවිදි ජීවිතය රැස් කරගන්න සීල කුසල සම්පත්තිගේ ශක්තිය එදත් අදත් හෙටත් අනුමෝදන් වෙත්වා. ඒ තුළ පින්නත් ඔබ දෙපළ සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න කැමැතියි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරං රක්칸තු සම්මා සද්ධම්ම දේශනං චිරං රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකන්ති. සාදු සාදු සාදු. මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාවයි නිමවටපත් උනේ. අපි කෙටි විරාමයක් ලැබලා ධර්ම සාකච්ඡාව සමගින් නැවත සම්බන්ධ වෙනවා. එතෙක් රැඳෙන්න ඔබට ආරාධනා කරනවා. ධර්මානුශාසනාව සිදු කළ පූජනීය වන්දනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේට අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු. උන්වහන්සේට තියෙනා වූ මේ සියලු රෝග පීඩාවන් ඉක්මනින්ම උන්වහන්සේ කෙරෙන් පහව ගොස් නිදුක්ව නිරෝගීව මේ සසුන තවත් සසුන් කෙත වැඩවසන්නට අර්ථයෙන් ධර්මයෙන් අපට අනුශාසනා සිදු කොට නිවැරදි දිශානතියකට හිත් යොමු කරවන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. නිදුක් නිරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ සියලු කුසල් උන්වහන්සේට උතුම් වූ නිවන් මඟ සාක්ෂාත් කිරීම පිණිසම වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මෙත්නෙත් පාමුලින් අපි කෙටි විරාමයකට යමු වෙනවා. හොඳයි ආයිපුවන් හැම දිනකටම අපි නැවත සම්බන්ධ වෙනවා සදහම් සාකච්ඡාව සමග. හැමෝගෙම සිත් තුළ අලුත් අවුරුද්ද කෙරෙහි සුබ සිහින ප්‍රාර්ථනාවන්ත වෙන වෙලාවක්. එනිසා ඒ සඳහා සූදානම් වෙන මොහොතේ ධර්මයෙන් ආශිර්වාදය ලබා ගන්නට හැකියාවක් ලැබීම මම හිතන්නේ හරි උතුම් අවස්ථාවක් හැම ජීවිතයකටම හැම නිවැසියෙකුටම. එනිසා ඒ අවස්ථාව තමයි සදහම් සාකච්ඡාව ඔස්සේ අපි උරුම කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. සදහම් සාකච්ඡාව සඳහා බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා අපේ පූජනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේව. අවසර අපේ හාමුදුරනේ අපි දැන් මේ ඉන්න දවසත් එක්ක පරණ අවුරුද්දත් එක්ක ඇතරම අපේ සාර ධර්මයන් අපේ සංස්කෘතියෙන් රැකෙන අවස්ථාවන් තමයි මේ. සාමාන්‍ය ලංකාවේ අපේ දින කැලෙන්ඩරේ ගත්තාම අවුරුද්දේ මාස 12 බෙදලා යන ආකාරය බැලුවාම විටින් විට මාස කිහිපයකට මාස 2-3 අලුත් දෙයක් නව දෙයක් ඉදිරිපත් වෙන අවස්ථාවන් තමයි තිබෙන්නේ. අලුත් වසරක් ආරම්භ වෙලා ඊට පස්සේ අලුත් අවුරුදු දා වෙනවා අප්‍රේල් මාසේ බක්මහා සමග. ඊට පස්සේ වෙසක් පොසොන් ඇසළ ඉන්පසුව තවදුරටත් මේ පෙරහැර කාලය මේ වගේ විවිධ සංස්කෘතිකාංග නියෝජනය වෙන කාලවකවානුවක් අවුරුද්ද පුරාම ක්‍රියාත්මක වෙනවා. මේ අතර මේ ඉන්න වසන්ත කාලේ නැත්නම් අපේ හැමගිනාගෙම සිත් තුළ ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා ආශිර්වාද ලබන්නට. ඇත්තටම හඳුනන්නේ මේ සබහාදහමට ගරු කරන කාලයක් හැටියට බක් මාසය හඳුන්වා දෙන්නට පුළුවන්.
ධර්මයේ ස්වභාව ධර්මයට ලොකු සම්බන්ධකමක් තිබෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිදුහත් උපත සිදුවෙන තැන ඉඳලා මහා පරිනිර්වාණය දක්වා සියලු කටයුතු සිදුවුණේ ස්වභාව ධර්මයත් සමගින්. ඒ නිසා ස්වභාව ධර්මයට මිනිස්යාගේ තිබෙන මේ ගරුත්වය, ලබැඳියාව, සබැඳියාව ධර්මයේ තුල සිටින අයට හොඳට වැටහෙනවා ඇති. ඇත්තටම මේ පරිසරයයි බුදුදහමයි අතර තියෙන සම්බන්ධතාවය අපි සාකච්ඡාවට තේමා කොටගෙන සාකච්ඡාව ආරම්භ කරමු. කොතෙක් දුරට පරිසර හිතකාමී කෙනෙක් විය යුතුද? බෞද්ධයා පරිසරයට කොතරම් නැඹුරු විය යුතුද කියන කාරණේ. බතබුලතින් සරුණු නව ප්‍රාර්ථනාවන් දළුලන නව ගමනකට හදවත් සරසන මෙබඳු පින්බර මොහොතක ඔබ හැමට සෙත් පතන්නට ලැබීම ගැන හෘදයාංගම මම බලවත් සතුටක් ලබනවා. විශ්ව ශක්තිය සහ මිනිසා කියන මේ දෙක අතිශයින්ම අභේදනීයයි. එය පිළිගැනීම සඳහා තියෙන ඉතාමත්ම හොඳ සාධක දෙකක් පිරිවානා පොත් වහන්සේගේ මතුවෙනවා. ඡන්ද පිරිත සහ සූර්ය පිරිත කියලා පිරිත් දේශනා දෙකක් සිද්ධ වෙනවා. ඡන්ද පිරිත සඳ ගැනත් සූර්ය පිරිත ඉරු ගැනත් කතා කරනවා. තථාගතයන් වහන්සේගේ සමස්ත ජීවිතය තුල සිදු වැදගත් සියලු සම්දිස්ථාන නැවත විමසා බලන්නට හොඳ වෙලාව මේ. උන්වහන්සේ රාජකීය මන්දිරයක ඉපිද රාජකීය මන්දිරයක ජීවත්ව රාජකීය මන්දිරයකම සක්විති රජ වී අවසන් හුස්ම හෙලන්නට හිටි කෙනෙක්. නමුත් උන්වහන්සේගේ උපත සිදු වූයේ ලුම්බිනි සාල වනයේදී. පරිසරයට අනුබද්ධවයි. ඊළඟට උන්වහන්සේගේ සම්බෝධිය සිදු වූයේ ජයශ්‍රී මහා බෝසාකා බෝරජාණන් වහන්සේගේ සෙවණේ. උන්වහන්සේ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව කළේ ඉසිපතනේ මුවන්ට අබේදානය දුන්න භූමිය. උන්වහන්සේ පිරිනිවන් පා වදාළේ උපවත්තන නම් වූ සල්වනයේ. ඇයි උන්වහන්සේගේ ජීවිතයේ හැම වැදගත් සංසිද්ධියක් සඳහාම පරිසරය අනුබද්ධ කොටගෙන කටයුතු සිදු වුණේ. පරිසරය සහ මිනිසා අතර තියෙන ඒ වෙන් කළ නොහැකි ශබ්දතාවය අවශ්‍යමයි සමාජයේ ඉහළ අධ්‍යාත්මික මට්ටමක් උරුම කරගන්නා කෙනෙකු. උන්වහන්සේ බොහෝම අගය කළ දෙයක් තමයි අරඤ්‍යගතෝවා, රුක්ක මූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා කියන මේ කාරණා. ඒ කියන්නේ වන ගැබක රැඳෙන කෙනෙකුට ඒ වන ගැබ හරහා ඇතිවෙන විවිධ ශක්තියින් ඒ ඇත්තාගේ ජීවිතය තුළ යම් ප්‍රවණතාවක් අධ්‍යාත්මිකව ඇති කරන්නත් කායිකව නිරෝගී වන්නටත් විශේෂයෙන්ම හේතු උපකාරක වෙන නිසා. මේ සාධක මතක් කළේ පරිසරය සහ මිනිසා අතර තියෙන සම්බන්ධය කතා කරන්න. මනස හා පරිසරය අතර තියෙන සම්බන්ධතාවය කතා කළොත් බුදුවරයන් වහන්සේගේ සෑම සංසිද්ධියක් වූ අවස්ථාවේම මේ භූමිය කම්පාවට පත් වෙලා තියෙනවා. එහෙමයි. 8 වාරයක් බුද්ධ ජීවිත කාල සීමාව තුල මේ විශ්වය ප්‍රකම්පණයට පත් වී තිබෙනවා. ඒ ඊ타මත්ම හොඳට ඒක මතුවෙන තැනක් තමයි සංකම්පි සම්පකම්පි සම්පවේදිනෝ කියන අවස්ථා තුන. කියන්නේ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේදී. ඒ සඳහන් වෙනවා ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව අසා මුළු චක්‍රාවාට දසදහසක් ප්‍රකම්පණයට පත් වුණු ආකාරය. ඒ කියන්නේ එහෙනම් මනසකට බලය තියෙනවා විශ්වය කම්පණයට පත් කරන්න. එහෙමයි. තව හොඳ අවස්ථාවක් තමයි තථාගතයන් වහන්සේ වරක් දියසින්දි විලක් අභියසට පැමිණ අනන්ද මාහිමියන්ට අමතා කියනවා මගේ නානසාටිකේ ගේන්න මට පැන් පහසු වෙන්න ඕන කියලා. කොහෙද මෙහි පැන් ස්වාමීනි මේ පේනව නේද හරක් කුර වලට ඉතුරු වෙච්ච වතුර ටිකක් විතරයි තියෙන්නේ ඒකත් බොර වෙලා. ඔබ වහන්සේට දැන් පැන් ස්නානය කරන්න මෙතන හොඳ තැනක් නෙමෙයි. පැනුත් නැහැ. ආනන්ද ගේන්න නානසාටිකේ අදිෂ්ඨාන කරනවා තථාගතයන් වහන්සේ විශ්වයට අනුබද්ධ වෙනවා මනස. ඒ නිසා විශ්වයට අනුබද්ධ වූ වහාම නිල් දිය ධාරාවකින් අර දියසින්දි විල පිරීතිරි යනවා. එහෙනම් දැන් අපිට තේරෙන්න ඕන වැටහෙන්න ඕන විශ්වයට විශාල බලපෑමක් කරන්න පුළුවන් මනස. චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්සති. සිත විසින් ලෝකය මෙහෙවන්නට පුළුවන්. මේ විශ්වයෙන් ඕනෑම ඉල්ලන දෙයක් ලබා ගැනීමේ කුසලතාව තමන් ළඟ තියෙනවා නම් ලබා දීමේ මහා පෘතුල හැකියාවක් මේ විශ්ව ශක්තියේ තියෙනවා. අපි මේ වෙලාවේ අඳුර ගන්න ඕන අප මේ ජීවත් වන පෘථුවිය වටා තියෙන විවිධ ග්‍රහලෝකවල
365 දිනයක චාරිකාවේ බලපෑමේ නිමාව සහ නව දවස් 365ක් ආරම්භ කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වෙන අවස්ථාව හිරු සහ විශ්වය අතර තියෙන සම්බන්ධතාවයත් විශ්වය තුළ තියෙන ජීවීන් අතර තියෙන සම්බන්ධතාවයත් ඒකෙන් නිරාවරණය වෙනවා. අපි ඔය මේ විශ්වය භ්‍රමණය වන හා පරිභ්‍රමණය වන ක්‍රියාවලිය අංශගත කරන ශාස්ත්‍රයට කියනවා නැකත් ශාස්ත්‍රය කියලා. ඒ අනුව මීන රාශියෙන් මේෂ රාශියට සූර්යාගේ රාශී භූතත්වයේ පරිවර්තනය නොනැකත හැටියට හඳුන්වනවා. නැකතක් නැති අවස්ථාව. දැන් නොනගතය. නොනැකත. ඒ කියන්නේ ඒ අවස්ථාවේදී තමයි අපි අතිශයින්ම පුණ්‍ය කාලේ පාවිච්චි කළ යුතුයි. ආශිර්වාදයේ කාලේ නැකතක් නැද්ද ඇත්තටම? ඇත්ත වශයෙන්ම නැකතක් නැහැ. ඒ නැකතක් නැත්තේ අවසානය නිසා ආරම්භය අතර තියෙන පුරුක නිසා. නැකතක් නැහැ කියනවාටත් වඩා නව ආරම්භයක් සඳහා දැන් ඔය නවසඳ බැලීම කියලා එකක් තියෙනවා. නවසඳ බැලීම කියන්නේ එතකොට පරණ හඳ ඉවත් වෙනවා අලුත් හඳ අලුත් වෙනවා කියන. අලුත් හඳක් පායනව නෙමෙයි. තියෙන හඳ තමන්ගේ චක්‍රීය ගමන් කිරීම නවතාවයකින් නව තැනකින් පටන් ගන්නවා. හිරුත් එහෙමයි. එතකොට මේ අපි ජීවත් වෙන පෘථිවියත් එහෙමයි. එන මේ පෘථිවිය තුළ ජීවත් වෙන සියලු මිනිසා ඒ නව ප්‍රවණතාවට අනුරූපව සකස් විය යුතුයි. ඔහු මොහොතක් නවත්වා තැබීම තමයි මේ අවුරුද්දෙන් කරන්නේ ඇත්තටම. මොකද්ද නොනැකතේ කරන්නේ හැම වැඩක්ම අත්හරින එක. වැඩ අත්හැරීම කියලාමයි කියන්නේ. ඇයි මේ මිනිසාගේ දුවන දිවිල්ල තුල විශ්වයෙන් ලබා ගන්න ඕන කරන හුඟක් ප්‍රයෝජන අපි ලබන්නේ නැහැ. එන එකතරක නැවති සියලු කාබී සියලු වැඩ අත්හැර. අතත් හිස් කුසත් හිස් නිශ්චිත කාල සීමාවක්. ඒ කාල සීමාව තුළ ඒ ටික කරන්නේ විශ්වයේ තියෙන ශක්තියින් උරා ගැනීම සඳහා ගන්න නව ආරම්භක වැඩපිළිවෙල තුල කෙරෙන ඉතාමත්ම මංගල සම්මත ආශිර්වාදාත්මක මොහොත තමයි ඇත්තටම නොනැකත අවස්ථාව කියලා කියන්නේ. ඒ නිසා මිනිසා අඳුනාගත යුතු ඉතාමත්ම වැදගත් දේ තමයි මේ වර්ෂය පිළිබඳව කෙරෙන චාරිත්‍ර විධි ටික. ඒ චාරිත්‍ර විධි තුල තියෙන ඊටත් වඩා සුවිශේෂී ගැඹුරක්. ඒක අපි ඉදිරියට සාකච්ඡා කරමු. ඒ ගැඹුර මොකක්ද කියන එක. අනිවාර්යයෙන්ම අපේ net අහන ඇත්තන්ට මේ අලුත් අවුරුද්දේ නැකත් චාරිත්‍ර නැත්නම් නැකත් සේට්ටුවේ ආකාරයෙන්ම නැකත හරිහැටි කෙරෙන ආකාරය පමණක් නෙවෙයි වේලාවන් නිවැරදිව තක්කෙටම කියන්නට net මෙවරත් සෝදානම් වෙලා තිබෙනවා. ඒ පිළිබඳව අපි ඔබට මතක් කරනවා. net සමග රැඳෙන්න නැකත් ඉටු කරන විට අපිත් හොඳ සහායක් ඔබට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි හැමෝටම දැන් ඔබ වහන්සේ සඳහන් කළා මේ සම්බුද්ධ ජීවිතය තුළ පරිසරයත් එක්ක තිබෙන සම්බන්ධතාවය පිළිබඳව මට මතකයි. දැන් බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයට ආසන්න කාලය තුල උන්වහන්සේ පාගමනින් වැඩම කරන විට දැඩි වෙහෙසට මහන්සියට පත් වෙලා සිටින විට ආනන්ද හැමතුරන්ට කියනවා පෑන් පහසු සඳහා පෑන් ටිකක් රැගෙන එන්න කියලා. කොකුත්තා නදියේ අශ්ව කරත්ත ගානක් ගිහලා බොර වෙලා තිබුණේ. අවසානයේදී නිල් පැහැයට හැරුණාය කියලා සඳහන් වෙලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි බුද්ධ පරිනිර්වාණයත් එක්ක අකලට සල් වැටෙන්න පටන් ගත්තා කියලා. සල් අතු නැවෙන්න පටන් ගත්තා කියලා සඳහන් වෙනවා. මේ වගේ බලනකොට ලොකු නෑකමක් සම්බතකමක් පරිසරයත් එක්ක සම්බුදු ජීවිතය තුල තිබුණා. අපි හැමෝටම දැන් මේ කාරණා අපි ලංකාවට ගලපනකොට ලංකාවේ මේ සමුද්‍ර ශාසනයේ පැවැත්මට කලින් ඉරහඳ ගස් ගල් මේවා වන්දනා කරපු පිරිසක් හිටියා. ගෝත්‍රික යුගයක් තිබුණාය කියලා සඳහනක් තිබෙනවා. දැන් එතකොට ඒ කරපු ක්‍රමය ප්‍රාග් ඉතිහාසගත අපේ මේ නොදියුණු මානසික ප්‍රතිඵල හැටියටයි බොහෝ දෙනා දැක්ක. ඇත්තටම හඳුනන එක නොදියුණු මානසික ප්‍රතිඵලයක්ද නැත්නම් එය යම් ආකාරයකට මේ පරිසරයත් එක්ක තිබුණු සම්බන්ධතාවයේ විශිෂ්ට ඵලයක්ද මොකද්ද මේක? පැරණියනට මේ වෘක්ෂලතා පිළිබඳව රසායන විද්‍යාව හෝ ජීව විද්‍යාව හෝ භෞතික විද්‍යාව පිළිබඳ උපාධියක් තිබුණේ නැහැ. ඔවුන් ගත්තේ න්‍යායික දැනුම නොවේ. ඔවුන් ගත්තේ දීර්ඝ කාලයක් තිස්සේ විශ්වය සමග කළ ගනුදෙනු වල අත්හදා බැලීමෙන්ලත් දැනුම. ඒ දැනුම අද තියෙන මේ ඇත්තන්ගේ දැනුමට කිසිසේත් සමාන කරන්නට බැහැ. එච්චරකට අසමාන වූ අසීමිත වූ ශ්‍රේෂ්ඨ වූ දැනුමක් පුරාතනයන් තුල තිබුණා. ඔවුන් යලමහ දෙකන්නයට ගොවිතැන්පත් කළේ විශ්වය පිළිබඳ පුදුමාකාර දැනුමක් ඇති. එහෙමයි. ඒ කාලේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවක් තිබුණේම නැහැ. අද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් වහිනවකුව පායනවා වහිනවා.
ඒ අනිත් පැත්තමයි වෙන්නේ. නමුත් පුරාණ අය ගොවිතැන බතක් කරන්න ආරම්භ කළා නම් මෙලොවම නිරීක්ෂණයකින් ඒ කියන්නේ මෙවලම් කට්ටලකින් තොරව ඔවුන් විශ්වයේ සමග දීර්ඝ කාලයක් ගනුදෙනු කිරීමෙන් අඳුර ගන්නවා මේ වෙලාවේ මේ කාලේ මේ තැන් වලට මේ විදිහට වැස්ස වහිනවා. මේ කාලේ මේ විදිහට අසන්න කපන්න පුළුවන් මට්ටමට ඒක පැහෙන්න ඇරලා පායන. එතකොට විශ්වය තුල සිදුවෙන විවිධ ක්‍රියාවලීන් ගැන ඔවුන්ගේ පුදුමාකාර අවබෝධයක්. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි හිතමු මේ විශ්වයේ සර්පයෝ ඉන්න ඕනේ. කෙනෙකුට සර්පයෙක් දෂ්ට කළොත් එකල ඔවුන් ගත්තේ ගහ කොළ වලින් මිරිකා ගත්ත පොතු කොළ සහිත යුෂක් තුවාලි සුවපත් කරන්නේ. ඒ සර්පයා දෂ්ට කළ තැන ඉඳලා රෝගියා ඉන්න තැන දක්වා කෙහෙල් කොටන් ටිකක් මුණින් අතර හරවලා තව පළුවක් කෙහෙල් කොට යටින් තියලා මැද සිදුර සකස් වෙන්න හදලා අදාළ තැනට සර්පයා ගෙන්නන්න පුළුවන් විදිහේ ශක්තිමය බලයක් තිබුණා පුරාතනයන් තුල. කොළ ටික මිරික ගත්ත යුෂ තුවාලෙට මිරිකුවාම සම්පූර්ණ විෂ නැති වෙලා ගියා. එතකොට බලන්න මේ විශ්වයේ තුල ඉන්න හැම ජීවියෙකුටම ඉන්න ඉඩහසර සලස්සලා එයින් තව ජීවියෙකුට විපතක් නොව සැපතක්ම සිදු වෙන්නට ඉඩ හැර ඔවුන් ක්‍රියාත්මක වුණේ අමුතු උපාධියක් තිබිලා නෙවෙයි. ඔවුන් තුල තීච්චේ අසීමාන්තික දැනුම සම්බන්ධව අදත් පරිශක විශ්වයටපත් වෙනවා. මේගොල්ලන්ට මේ වගේ පරිශ්‍රණයක් අදත් කරන්න බැරි වුණා. ඒ නිසා පුරාතන ඇදහිලි ප්‍රාග් ඓතිහාසික පූජනීය ඇදහිලි වශයෙන් සැලකිය යුතුවා මිස ඒවා යමෙක් නිග්‍රහයට භාජනය කරයි නම් ඔවුන් මේ විශ්වය තුලින් ලැබිය යුතු උගත යුතු හිමි කරගත යුතු දේවල් හිමි කරගන්නේ නැති කෙනෙක් හැටියට අපි ප්‍රකාශ කරන්න ඕනේ. ඒ කියන්නේ බුදුදහමට එරෙහි නෑ ඒ වගේ නේ. පැහැදිලිවම බුදුදහමට එරෙහි උනේ ඔය යක්ෂදාග දේව ඇදහිලි මිස ඔය සබාධමත් එක්ක කරන ඇදහිලි නෙවෙයි. ඔවුන් කල්පනා කළා නම් සියල්ල සිද්ධ වෙන්නේ දේවතාවෙක් මතයි කියා ඒ සංකල්පය බුදුදහමට විරුද්ධයි. බුදුදහම කතා කරන්නේ චිත්තේන නීයති. චිත්ත නියාමයක් තුළ සිද්ධ වෙන දේවල් සම්බන්ධව. එහෙම නැතුව අර දැන් හිරුට වැන්දා. එහෙමයි. අදත් කියන්නේ කුල දරුවෙක් ගෙදරින් ඉස්සලම එළියට ගෙනියනවා නම් ඒකට කියන්නේ හිරු දැක්මේ මංගල්‍ය. එහෙමයි. හිරු දැක්මේ මංගල්‍ය කියන එක කොච්චර වටිනවද කියලා නම් එහෙනම් ඒකෙන් පේනව නේද? දරුවාට උපතෙන් පස්සේ හිරුගේ කොච්චර සම්බන්ධයක් තියෙනවද කියලා. ඒක මංගල අවස්ථාවක් හැටියට සැලකේ. මුළු ජීවිතේ මේ මත පදනම් වෙන මංගල අවස්ථාව මත. අද හිරු දැක්මේ මංගල්‍ය තුළ තුනුරුවන්ගේ සේවන නෙමෙයි ළමයි ගෙනියන්නේ. උන් දේවාල ගන්න අරගෙන යනවා. ඒ මොකද ධර්මාවබෝධය කියන එක නැති නිසා. අපි ඒ ටික ලබා දුන්නොත් මීට වඩා හුඟක් ධර්මයත් එක්ක සම්බන්ධතාවයක් ගොඩ නගාවි විශ්ව ශක්තිය. මම හිතන්නේ මේ බක් මාසයත් එක්ක අලුත් අවුරුද්ද උදාවත් එක්ක මම හිතන්නේ අපිට ගන්න තියෙන දේවල් බොහෝමයි අපේ හාමුදුරනේ. මේ බුදුදහමටත් සමීප බුදුදහමත් සමග ළඟින්ම කටයුතු කරන්නට හැකි දේවල් අප සතුව තිබෙනවා මේ අලුත් අවුරුදු නැකත් විදිහත් එක්ක. මොකද අපි දන්නවා සාමාන්‍යයෙන් පරණ කෝන්තර වෛර තරහ අතහැරලා අපි හැමදිනා අතරම සුහදතාවයේ සතුට සාමය මේවා රජයන්නට නැත්නම් මේවා යම් ආකාරයකට නැවත ඉස්මතු කරගන්නට මේ අලුත් අවුරුද්ද යොදා ගන්න අවස්ථා තිබුණා. ඇත්තටම විශ්වයෙන් වැඩ ගන්න බෑ අපිරිසුදු මනසක් තියෙන එක්කෙනා. එහෙමයි. ගැටෙන පීඩාවට පත්වන තරහ කෝන්තර තියා ගන්නා වූ මනසක් තුලින් විශ්වයෙන් ගන්න තියෙන වැඩේ ගන්න බෑ. විශ්වය උදව් කරනවා ක්‍රම දෙකකින් අපිට. විශ්වය අපල ඇති කරනවා, විශ්වය සපල ඇති කරනවා. මිනිස්සු ග්‍රහ අපල කියන්න හරි දක්ෂයි. මේ දවස්වල මේ ග්‍රහ අපලයක්. ඒකට බෝධි කවුද බෝධි පූජාවක් තිබ්බේ අද වෙනකන් ග්‍රහ සපලෙත්. මේ අවුරුද්දේ ඉඳලවත් මාසේ අවසාන සතියේ අඩු ගන්න එක දවසක් හරි 31 වෙනිදාත් ග්‍රහ සපලෙට පූජාවක් පවත්වනවා. උදව් ගන්නව විතරයි. උදව් ගන්නවා. විතරයි. මට මෙන්න මෙච්චර සඵලතායි තත්වයක් උදා වුණා විශ්ව ශක්තියෙන්. ඒ නිසා මම ලබන මාසෙත් ඒ බලාපොරොත්තු වෙනවා කියන තැනින් ඉඳගෙන ඒ ශක්තිය ගන්නට ඕන. ඔබ මතක් කළ ආකාරයට විශ්වයත් එක්ක තියෙන සම්බන්ධීකරණය ගොඩනගනකොට මම හොඟක් මත්දැකින් ලැබලා තියෙන එක තමයි මේ ගනුදෙනු කිරිල්ල. ඔව්. ගනුදෙනු කිරිල්ල මේ මිනිස්සු ගනුදෙනු කරන්න ඕනේ මිනිස්සුත් එක්ක නෙවෙයි. අවුරුද්ද. ලිඳත් එක්කමයි ගනුදෙනු කරන්නේ. අපි කතා කරමු මේ ගැන. ඔබ වහන්සේ සඳහන් කළා හඳ අලුත් වෙනවා කියලා. නව සඳ බැලීමත් එක්ක. අපි දන්නවා හැම නිවසක්ම අලුත් වෙනවා අලුත් අවුරුද්දට හුණු පිරියම් කරලා නොඑක ආකාරයේ විචිත්‍ර දේවල් ගන්වලා අලුත් ඇඳුම් අරගෙන මේ හැම දෙයකම අලුත් බවක් තිබෙන්නේ. ඇත්තටම හඳුනන්නේ නැවුම් බවක් මිනිස් ජීවිතයකට අවශ්‍යයි නේද? මේ නැවුම් බව කොහොමද අපි මේ අලුත් අවුරුද්දත් එක්ක බද්ධ කරගන්නේ? අලුත් ඇඳුම් කියනකොට එතනින් පටන් ගමුකෝ. හැම අවුරුද්දකටම තියෙනවා ලිපගිනි මොළවන කාන්තාව සහ බොහෝ අවුරුද්දට මුණ දෙන අයට තෝරා ගන්න වර්ණය. වර්ණය. මොකද්ද විශේෂය හඳුරුයි? දැන් අපි ගත්තොත්
ලෝකේ තියෙන වර්ණ 6යිනේ. ඒ වර්ණ 6ම නිකුත් කරන්නේ කවුද? සූර්යයා. සූර්ය. එතකොට සූර්යයා මේ චාරිකාව එහෙම නැත්නම් මේ මිනිසාට කරන මහා මෙහෙවර සිද්ධ කරන්න ඒකත් පරණ වෙනවනේ. වර්ණ වෙනස් වෙනවනේ. එතකොට පෘථුවියත් භ්‍රමණය වෙන අතරේ අනිකුත් ග්‍රහලෝක වටා පරිභ්‍රමණ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එhmenan එක් වර්ෂයට සූර්යයාගේ නිකුත් වෙන කිරණ පෘථුවියට ලම්බක ලෙස ගමන් කරන අවස්ථාවේදී අර වර්ණ 6ක් තියෙනවා. ඒ වර්ණේ වැඩිම බලපෑමක් කරන වර්ණේ තෝර ගන්නවා නැක ශාස්ත්‍රයට අනුව. ඒ වර්ණයට සමාන්තර ඇඳුමක් ඒ වර්ණයෙන් ඇඳාම විශ්ව ශක්තිය හා පුද්ගලයා අතරත බොහොම ඍජු සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නට උපකාරණ. ඒ ආකර්ෂණීය වැඩි ගැළපීමක් තියෙනවා. ඒකයි මේ වර්ණයත් තෝරගන්නේ. එහෙමයි. ඊළඟට ගහකොළත් එහෙමයි. ඒ වර්ෂවල ඒ ගහකොළ වලින් නිකුත් වෙන ශක්තියින් වල වෙනස්කම් තියෙනවා. ඒ වෘක්ෂලතාවන් වල තියෙන ජීව ගුණය සිද්ධ වෙන්නේ චක්‍රීය රටාවක් අනුව. සමහර කාලයකදී ගුණ දෙන වෘක්ෂ ලතාවක කොළයක් ඊළඟ අවුරුද්ද වෙනකොට ඒ ගුණේ නැති වෙනවා. වෙනත් එකක් එතෙන්ට එනවා. ඒ නිසාද අටවිසි බෝධීන් බව වෙනස් වෙන්නේ. ඇත්ත වශයෙන්ම ඒ බුදුවරයන් වහන්සේලා ඒ කාලවකවානු තුළ ඒ වෘක්ෂ ලතා තෝරගන්න නිසා. ඒක ඊටාම සැඟවුණු සහ බොහොම මේ විනාඩියකින් දෙකකින් කියන්න බෑ. ඒක බොහොම සමවැදිනම කියන්න පැය ගානක කාරණා තියෙනවා. විශ්ව ශක්තිය සම්බන්ධව ඇත්තටම අපි භාවනාවකින් විශ්වයට එළඹෙන්නට ඕනේ. එතකොට මේ විශ්වයේ බොහෝ গুপ্ত රහස් සහ ඒ තුලින් නිකුත් වෙන මහත් ශාන්තිදායක අවස්ථාවන් අත්දකින්නට පුළුවන්. හොඳයි අපි මේ කතා කරන්නේ අලුත් අවුරුද්දේ නැකත් අතර අපට තිබෙන සම්බන්ධතාව ධර්මයේ සමග තිබෙන සම්බන්ධතාවය පිළිබඳව. හැමදෙරේ දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් පැරණන්ගේ නිවසත් තුල 3:30 පැයෙම ගිනි දැල්වුණා ලිපේ. ඒ ගින්නට නැත්නම් මේ ගිනි පුළිඟුවට ලොකු වටිනාකමක් ශක්තියක් තිබෙනවායි කියලා විශ්වාසයක් තිබුණා. හැබැයි මේ නොනගතේ කාලේ එනකොට පුණ්‍ය කාලට යොමු වෙනකොට මේ සියල්ල අස්පස් කරනවා අයින් කරලම දාන. ඊට පස්සේ අලුතෙන් තමයි මේ ලිපගිනි මෙලවීමේ නැකත එන්නේ. මෙහෙම නැකතක් යොදා ගන්නත් මොකක් හරි විශේෂ හේතුවක් ඇති. මේ ශක්තියින් වලට ප්‍රබලතාවයක් ඉස්මතු කර පෙන්වන්නට විශේෂ හේතුවක් ඇති. අපි හඳුනන ඇතරම අපි ඒ ගැන පුංචි විග්‍රහයක් කරමු. එක් එක්කෙනා ගෙවල් වල උයන වෙලාව විවිධයිනේ. කන බොන වෙලාවත් විවිධයිනේ. එකම වෙලාවකට ගිනි දල්වන එකෙන් සිද්ධ වෙන්න ඕන ගින්දර කියන මේ මහා සුවිශේෂී දේවත්වයකින්ලා සැලකිය යුතු ගුණයට කළගුණ සැලකීමක්. දැන් වේදයට අනුව සෝම ගුණයක් මේකේ තිබුණා. සෝම කියලා හඳුනුවා ගින්දර. ඇත්තටම ඔව් සෝම පානය කියලා කිව්වා එක අවස්ථාවක්. ගින්නෙන් රත් කොට නිවා ගන්නා පානයට සෝම පානය කිව්වා. එතකොට දැන් මේ ගින්දර එකම වේලාවක හැමෝම දල්වනකොට ගින්දරට එක වේලාවක සියලුම අධ්‍යාත්මයන් ඒකාබද්ධ වෙනවා. එහෙමයි. ඒ ගින්න මිනිසාට ලබා දෙන පිටිවහල දවස පුරාවට අවුරුද්ද පුරාවට බතින් බුලතින් අඩුවක් නැතුව ජීවත් වෙන්න උපනිශ්‍රය වෙනවමයි. ඒ තුල මේ මහත් වූ ශක්තිය තියෙනවා. අපි ඕනෑම අජීවී වස්තුවකට ගෞරව කරන්න පෙළඹෙනකොට ඒ අජීවී වස්තුව විසින් අපට කිසියම් ජීවත් වීමට කිසියම් විශේෂ බලයක් උපදිනවා. ඒක ඇහැට පේන එකක් නෙමෙයි. මා හැම මොහොතකම කියන එක තමයි මේ සල්ලි වලට පුදුම විදිහේ ගෞරවයක් දක්වන්න ඕන අපි. සල්ලි කොල් ටිකක් ගත්තම ඒක උඩු යටි කර කියන්නේ නැතුව එක කොනක්වත් අගෞරවණීය විදිහට පොඩි කරගන්නේ නැතුව ඊටාම පිළිවෙලට මැදලා පිරිසුදුව ඊටාම පිළිවෙලට මුදල් ටික තියා ගන්න ඕනේ. ඒ මුදල් yaadෙනවා එතකොට. එහෙමයි. ඒ නිසා මේ ස්වභාවික වස්තු වලට ගෞරව කරන්න ඒගොල්ලන් ඒ අදාළ පුද්ගලයාගේ ජීවිතවලට විශේෂ අභිවෘද්ධියක් උදා වෙනවමයි. ඒ වගේම මේ මං හිතන්නේ හැමදෙරේ නැකත් හැදිලා තියෙන්නේ එකම වෙලාවක මේ හැම දෙයක්ම හැම පුද්ගලයෙක් තුළම තිබෙන ශක්තියින් ගැබ් කර ගැනීමේ චේතනාව ඇතුළත් වෙන්නට පුළුවන් බොහෝ වෙලාවට. ඒ චේතනාවත් මේ මොහොත වෙනකොට විශ්වය ඒ කියන්නේ අනෙකුත් ග්‍රහලෝක අපි ජීවත් වන පෘථිවියට කරන බලපෑමේ ස්වභාවය දිහා බලලා තමයි රාශීකරණයට අදාළ වේ නැකත හදන්නේ. එහෙමයි. නැකත එකකට එකක් වෙනස් වෙන්නේ නැද්ද? වෙන ඕනම නැකතක් වෙනස් වෙනවා. අවුරුද්ද පිළිබඳ නැකත වෙනස් වෙන්නේ නැහැ. මොකද ඒකෙදි කෙලිම බලන්නේ පුද්ගලයා නොවේ පෘථිවිය සහ අනිකුත් ලෝක අතර තියෙන ඍජු සම්බන්ධතාවය. ඔබ වහන්සේ කිව්වා ගනුදෙනු කිරීම සම්බන්ධව. ඒ පිළිබඳව තිබෙන වටිනාකම අපි පැහැදිලි කරොත් එහෙම දැන් අපි ඇතැම් වෙලාවට පුංචි දරුවෝ බලන්නේ ගනුදෙනු කරනවා කියලා කීයක් හරි ලබා ගන්න තව වැඩි හිටියෙකුගෙන්. සමහරලාට බුලත් අතක් දීලා වඳින්නේ කීයක් හරි බලාපොරොත්තු වෙන. මේකට වැඩි එහා ගිය ගනුදෙනු කිරීමක් ගැන තමයි ඔබ වහන්සේ සඳහන් කළේ. ඇත්තටම සියලු දෙනාම ජලය සමග ගනුදෙනු කිරීම ආරම්භ කරන්න කියලා මම කිව්වා. එකක් ජලයට ගෞරව දැක්ක. අනික අපි ආහාර පාන කියලා නිතරම පාවිච්චි කරන්නේ මේ දෙක එකට. අපි
අපි ගන්න ආහාර වලින් කොටසක් ජලයට දානවා. වෙන කිසිම වෙලාවක අපි ගන්න ආහාරයෙන් කොටසක් ජලයට දාන්න නිර්දේශයක් කරන්නේ නැහැ අපි. නමුත් ගනුදෙනු කරන වෙලාවට හාල් ටික, මිරිස් ටික, ලිවාගත්ත ගිනි අඟුරු ටික, අබ ටික, කාසි ටික, කහ ටික එකට පොට්ටනියක් හදනවා. ඒ පොට්ටනිය ලිඳට දාලා ජලයට වැඳලා අපි පිරිත් පැන් වලට අරන්නේ වෙන කිසිම වෙලාවක ලිඳට වඳින්නේ නැහැ. ඒ ජලයට වැඳලා ගෞරව කරලා අපි ගන්න ආහාර වලින් කොටසක් අත්වෙන වතුරට සම්බන්ධ කරනවා. ආහාර පාන වලින් අපිට කිසිදු අඩුවක් නොවෙන්නට ඒ ජලය කෙරෙහි දක්වන ගනුදෙනු ස්වභාවය උපකාරය. අනික ලිඳේ කියලා කියන්නේ ගන්නකොට පේනවා. ඒ නිසා මේ අර්ථේ ගනුදෙනු කරලා බලන්න. ලිඳක් නැත්තම් මොකද කරන්නේ? අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් ඇත්තට මේකට විකල්පයක් තියෙනවා. එහෙමයි. වතුරනේ ඕන කරන්නේ. මේක ලිඳම නෙමෙයි. අපි හිතමු ඇත්තටම අද ගත්තොත් මේ තට්ටු නිවාස ක්‍රමය යටතේ මිනිස්සුන්ට හුඟක් නල ජලය පාවිච්චි කරන්නේ. ඒ නිසා පරණ අවුරුද්ද උදා වෙනකොට ඔබ නව නාබුල් වාදනයකට පැන් එකක් අරන් තියාගන්න. ඒ කියන්නේ හොඳ මැටි කලයකට අරගෙන හොඳ මැටි කලයකට පැන් එකක් අරන් තියාගෙන ඒ පැන් කලයත් එක්ක අර ගනුදෙනු කිරීමේ කටයුත්ත කරන්න. හොඳයි. අපි ඊළඟ නැකතට යමු වෙනවා. අපි හඳුනන අනුභවය සහ වැඩ ඇල්ලීම, ආහාර පිසීම අනුභවය සහ වැඩ ඇල්ලීම. මේවයේ තියෙනවා ලොකු සම්බන්ධකමක්. අපි හැම දිනම එකට එකතු වෙනවා. මුළු පවුලම එකට එකතු වෙනවා. දෙමව්පියන් සෙවණි දරුවෝ එකතු වෙනවා. තවත් ඥාතීන් ඉන්නවනම් එකතු වෙන අවස්ථාවක් තමයි එකම කුටුම්බයක් මේ කටයුත්තේදී බොහොම සමීපව කටයුතු කරනවා. ආහාර පිසිනවා, ගිනිදල් වල ඒ ආහාර පිසීම සිදු කරලා අනුභවය එකටම සිදු කරනවා. ඊටසේ වැඩ ඇල්ලීම. මොකද්ද මේ වැඩ ඇල්ලීම කියන කාරණයක් පැහැදිලි කරලා මේවැය තියෙන වටිනාකමත් අපි පහදා දෙමු. ආහාර අනුභවය, ගනුදෙනු කිරීම, වැඩ ඇල්ලීම ඔය තුනම එකට යන්නේ. ඔව්. අංක 1ට කරන්න ගනුදෙනු කිරීම. 2ට කරන්න වැඩ ඇල්ලීම. අංක 3ට කරන්න ආහාර අනුභවය. අයි කියන්නේ අපේ පිරිසට පුරුදු වෙන්න ගනුදෙනු කිරීම, වැඩ ඇල්ලීම, ආහාර අනුභවය. ආහාර අනුභවය. අපේ හුඟක් දෙනෙක් කරන්නේ ආහාර අනුභව කරලා ඊටු දෙක කරනවා. වැරදි. මොකක්ද හමුතුනේ වෙනස? ඒ වෙනස අපිට ඊටාම වැදගත් දේ තමයි මුළු වර්ෂේ පුරාම අපි කරන්නේ මේ විශ්වත් එක්ක ගනුදෙනුවක් නේ. එහෙමයි. ඒ නිසා තමයි ගනුදෙනු කිරීම කියන එක ඉස්සෙල්ලා කරන්නේ විශ්වයෙන් අපට යහපතක්, ශාන්තියක් උදා වේවා කියන ප්‍රාර්ථනාව බලාපොරොත්තු වෙයි. දෙවනි පියවරේදී අපි කරන්නේ වැඩ අල්ලන්නේ. එහෙනම් විශ්වය තුල තියෙන දෙවනි සම්බන්ධතාවය තමයි වැඩ ආරම්භ කරනවා කියන්නේ. වැඩ කරලා තමයි අපි අත හෙල්ලුවොත් තමයි කටහෙල්ලේ. කට හොල්ලන්නේ. ඔය පුරාතන වාක්‍යාවේ නිකන් නෙමෙයි. අපි කට හොල්ලලා පස්සේනේ අත හොල්ලන්න හදන්නේ. ඒ නිසා අත හොල්ලලා කට හොල්ලන්න, ඒ කියන්නේ හැම වෙලාවෙම අපි ක්‍රියාකාරී විය යුතුයි, විශ්වත් එක්ක අනුබද්ධ විය යුතුයි. එයින් පසුව තමයි අපි නිරෝගී සම්පatti ප්‍රතිලාභය උදෙසා තුන්වෙනි පියවරට ආහාර ගන්න. ඇයි නිරෝගී සම්පatti ප්‍රතිලාභය කිව්වේ තුන්වෙනි වතාවට? jigaccha parama roga. ලෝකෙ තියෙන ප්‍රබලම රෝගය තමයි බඩගින්න. එහෙනම් සබ්බේ සත්තා ආහාරට ටික. තුන්වෙනි පියවරට ඒක ගන්නේ නිරෝග සම්පත්තිය සඳහා. එහෙනම් මව්පියෝ දරුවන්ට කැම ටිකක් කවනකොට, කිරිබත් කෑල්ලක් කවනකොට ආරෝග්‍ය පරමා ලාභා සන්තුට්ඨි පරමං ධනං විස්සාසා පරමාඥාති නිබ්බාණං පරමං සුඛං කියන ගාථාව කියන්න ඕනේ. වැඩ ආරම්භ කරනකොට සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේ කාරංචයම් බලං අරහන්තානංච තේජේන රක්කං බන්දාමි සබ්බසෝ. ගනුදෙනු කරනකොට යන් දුන් නිමිත්තං අවමංගලංච යෝචා මනාපෝ සකුණස්ස සද්දෝ පාපක් ගහෝ දුස්සපිනං අකන්තං බුද්ධානුභාවේන විනාශවෙන්තු. මේ ගාථා තුන භාවිතයට ගැනීමෙන් ඉහළම ප්‍රතිඵලයක් නෙලා ගන්නට පුළුවන්. ආහාර ගන්නකොට අපේ අලුත් අවුරුද්දට ප්‍රවේශ වෙන්න ඉන්න අයට හොඳ පණිවිඩයක් ඔබ වහන්සේ ලබා දෙන්නේ. මේ තුනුරුවන් සමග තිබෙන සමගතාවයේ ඇත්තම ශක්තියක් අලුත් අවුරුද්දට. මේක බෞද්ධ ආගම තුල ඉස්මතු වෙලා නැහැ. නමුත් හින්දු ආගම ගත්තාම හින්දු ආගමේ මේ හැම එකටම ශ්ලෝකයක් තියෙනවා. එහෙමයි. ඒ ශ්ලෝක කියලා තමයි ඒගොල්ලෝ ඒ අවුරුදු චාරිත සමරන්නේ. අපි හැමෝටම අපි ආපහු පොඩ්ඩක් මතක් කරමු. මොකද්ද ආහාර අනුභවයේදී කිය යුතු දේ? ඉන්පසුව ඒ කටයුතු වලට එහෙම ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ඨි පරමං ධනං විස්සාසා පරමාඥාති නිබ්බාණං පරමං සුඛං. මේ ආහාර අනුභවය කරන විට තමන්ගේ දෙමව්පියෝ දරුවන්ට ආහාර කටක් කවනකොට ඒ වගේ තත්ත්වයක් තුළදී අපි ආහාර අනුභවයේදී යොදා ගන්නවා. ගාතාව කිය එක කරන්න ඕන. ඔව්. දෙවෙනි පියවර වැඩ ඇල්ලීම කියන එකට ගන්නවනේ අපි. ලියා ගන්න ඔබ හැමෝම එතකොට කරන්න පුළුවන් මේ කටයුතු. පහසු වෙයි. සබ්බේ බුද්ධා බලප්පත්තා කියන ගාතාව. ඒ කාටත් බෞද්ධයන්ට පාඩම්. පාඩම්. සබ්බේ බුද්ධා බලප්පත්තා. ඇයි
අපි මේ වැඩ කරන්නේ බුදු බලේ. වැඩ අල්ලන්නේ බුදු බලේ. මේ වර්ෂයේ පුරාම වැඩ කරගෙන යන්න සිද්ධ වෙන්නේ. අපි වැඩ කරන මිනිස්සු. ඒ වැඩ කරන්නට අපිට පසුතලෙන් තියෙන ශක්තිය මොකද්ද? සියලු බුදුවරුන්ගේ බලය. සබ්බේ බුද්ධා බලපත්තා පසේ බුදුවරුන්ගේ පච්චේ කාණංචයන් බරං අරහන්තානංච තේජන රක්කම් බන්ධාමේ සබ්බසෝ මේ ගාථා තුනත් වැදගත්. ඊළඟට කිව්වා ගනුදෙනු කරනකොට යන්දුන් නිමිත්තං අවමංගලංච. අපට දියුණුවක් මිස පිරිහීමක් කිසි දවසක සිද්ධ නොවේ වාර්තාලාභයෙන්. අර්ථලාභයෙන්. යන්දුන් නිමිත්තං අවමංගලංච යෝචා මනාපෝ සකුණස්ස සද්දෝ මෙතෙක් අපට තීච්ච සියලු අගහිඟකම් මෙවක් පටන් දූරී භූත වේවා දුර්නිමිති දුරු වේවා සුබ නිමිති ලං වේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි අපි ගනුදෙනු කිරීම ලිඳ සමග ආරම්භ කරන්න ඕන. ඊළඟට හිසතෙල් ගෑම. දැන් හිසතෙල් ගෑමේදීත් අපි හාමුදුරුවෝ මුලින් සඳහන් කරපු ස්වභාව දහමත් එක්ක තිබෙන සම්බන්ධතාවය තිබෙනවා. ඒ වගේම මෙහි කේන්ද්‍රස්ථානය වෙන්නේ බොහෝ විට විහාරස්ථානය. හිසතෙල් ගෑමේ වටිනාකම මොකද්ද? විහාරස්ථානයත් එක්ක තිබෙන හි සම්බන්ධතාවයත් එක්ක බලාපොරොත්තු වෙන්නේ කොහොමද? හිස කියන්නේ ශරීරයේ තියෙන උත්තමාංගයයි. අපි මේ හැම දෙයක්ම කරන්නේ හිස කෙලින් තියාගන්න. හිස කෙලින් තියාගන්නවා කියන එකේ අර්ථ මහ ගොඩක් තියෙනවානේ. එහෙමයි. මේ සියලුම කාරණා කටයුතු මෙහෙවන්නේ සිත විසින් උනත් අපි අඳුර ගන්නවා ඇත්ත වශයෙන්ම අපිව මෙහෙවන්නේ සිත උනාට මෙහෙවන ස්වයංක්‍රීය මධ්‍යස්ථානයේ තියෙන මිනිස් මොළේ. එහෙමයි. මිනිස් මොළය නිර්වල් වුණු තරමට ඔහුගේ කටයුතු වෙනුවෙන් සිත පොළඹවන හැඟීම් වලට නොව සිත පොළඹවන හැඟීම් බුද්ධිමය විශ්ලේෂණයකට භාජනය කරවලා බුද්ධිමය විශ්ලේෂණයකින් පසුව ක්‍රියාකාරීත්වයට නැඹුරු වීම තමයි මිනිසාගේ තියෙන විශේෂත්වය. ඒ වගේම දැන් ඔබ සිහි කළා ඒ හිසෙහි තෙල් ගැල්වීම. එහෙමයි. ඒ තෙල් ගැල්වීමත් එක් අවුරුද්දෙන් අවුරුද්දට සූර්යයා සහ පෘථිවිය අතර තියෙන සම්බන්ධතාවය මනා නිරීක්ෂණයකින් මැන බලා ඉතා සියුම් ගණිත ක්‍රමයක් අනුව වර්ගීකරණය කොට ඒ වර්ෂයට හිස තෙල් ගෑමට හිසට අසවල් කොළද පයට අසවල් කොළදයයි කොළ වර්ග වෙනස් වෙනවා එකින් එකට. එහෙමයි. මොන කොළ වර්ග වෙනස් වුණත් පන්සලේ හිස තෙල් ගන්න ඕන සංඝවාස ඉස්සරහ නෙමෙයි. බෝ රජාණන් වහන්සේගේ සෙවණ. එහෙමයි. මොකද ඔය කොයි කොළත් යටයි බෝ කොළ වලට. ඒ නිසා බෝ රජාණන් වහන්සේගේ සෙවණේ හිස තෙල් ගන්න කල්හි ඔබ කතා කළ සූර්යාගේ කිරණ සහ විශ්වය අනිකුත් සියලු කිරණ ඒ බෝ කොළේ තියෙන උල් හරහා තමා වෙතට ගලා එන. ඊළඟට අපි බුලත් දීමේ පුරුද්ද. දැන් බුලත් අත අපි පිළිගන්නනකොට කෙනෙකුට උල අපේ පැත්තට හැරෙන්න. නටු පැත්ත ගන්නා එක්කෙනාගේ පැත්තට හැරෙන්නයි මේ බුලත් අත් දෙනවා කියන එක කරන්නේ. ඇයි එහෙම කරන්නේ? බුලත් අතක් කෙනෙක් තව කෙනෙකුට දෙනවයි කියනකොට ලොකු ආශිර්වාද හුවමාරුවක්. මේ ආධ්‍යාත්මික සම්බන්ධය ගෙනියන්න වෙන ක්‍රමයක් නෑ. හෙළ කුලසිරිත් වලට අනුරූපව ඉතාම වැදගත් දේ තමයි මේ බුලත් කොළය හරහා එන මානසික හුවමාරු. වැඩිහිටියා මේ බුලත් කොළ ටික ගන්නවත් එක්කම අපට හදවතින් ආශිර්වාද කරනවා. ඒ මහා ආශිර්වාදය අර බුලත් කොළේ හරහා ගලාගෙන ඇවිල්ලා උල් තියෙන පැත්තෙන් අපේ අත්ලට ඇතුළු වෙනවා. මේ නිසා උල් ටික අත්ල මැදට තියෙනවා. අපි කරන්නේ උල් ටික ගන්නවා මැණික් කටුවෙමුත් පල්ලෙහාට. එතකොට අර ශක්තිය බිමට ගලා යනවා මිසක් ශරීරයට උරා ගන්නේ නැහැ. හරියටම බුලත් අත තමන්ගේ අත්ල මැද්ද වෙනකොට ඉවර වෙන්න ඕන. මැද්දට වෙනකොට ඉවර කරලා තියා ගන්නට ඕනේ. එතකොට තමයි අර වැඩිහිටියකින් එන මහ ප්‍රබල ශක්තිය තමයි ලැබෙන්නේ. ඒ බුලත් කොලේ දෙනකොටම වැඩිහිටු උදුර ගන්න එපා. එහෙමත් ඉගෙන උගන්නන්න ඕන වැඩිහිටියන බුලත් ගන්න හැටි බුලත් දෙන හැටි විතරක් උගන්නලා බෑ. මෙහෙ දෙන්නත් ඉස්සලා අරෙන් දික් කරලා ඇදලත් ගන්නවා. එතකොට ශක්තිය හරියට හොමාරු වෙන්නේ නැහැ. තත්පරයක් පුළුවන් නම් විනාඩියක් මේ බුලත් අත තියාගෙන භවතු සබ්බ මංගලං සබ්බීතියෝ කියන දණින් පටන් අරගෙන සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මා තේ භවත් වන්තරායෝ සුඛී දීගායුකෝ භව භවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ කියන මේ ගාථා ටික කියනකන් ඉවසන් දෙන එක්කෙනත් ඉවසන්න ගන්න එකනත් ඉවසන්න. මේක හොඳ පුරුද්දක් බවට පත් කර ගන්න ඕනේ. නමුත් අද එක්කෙනෙකුට කරපු සෙත් පැතීමේ බුලත් කොලයෙන් ආයෙත් අනිත් එක්කනා ඒ බුලත් කොලේ කරකට බෑ නාඹුල් බුලත් කොලයක් දෙන්න ඕනේ. අද අම්මට බුලත් දෙන්න දරුවෝ දෙන්නයි මහ දෙන්නයි යනවා කියමුකෝ. තාත්තා බුලත් දෙනවා
දැන් බුලත් දීලා වුණා අම්මා ආපහු දුවට බුලත් දෙනවා. ආයේ දුව ඒ කොලේ මරන් අම්මට බුලත් දෙනවා. ආයේ මුණුබුරාට දෙනවා ආච්චි. ආයේ මුණුබුරා ආච්චිට දෙනවා. එකම බුලත් කොලේ. මේ කුණු පෙරේතකම් කරලා මේ වැඩේ කරන්න බෑ. හතර දෙනා වදින්න බුලත් හතරක් බැයි නම් කොළ හතරක්වත් වෙන වෙනම ගෙනියන්න පුරුදු වෙන්න. ඒ කියන්නේ අතක්ම ඕනේ නැද්ද හඳුරන්නේ? එහෙම නෑ අතක්ම අවශ්‍ය නැහැ ඇත්තටම. ඒකේ ගැටලුවක් නෑ. එක බුලත් කොල්ලෙත් ඇති. අපිට මේ තියෙන හැටිනේ අද බුලත් හතරක් ගන්නවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. මේ අවුරුදු කාලෙට මම හිතේ රුපියල් 1000ක් විතර වෙයි දැන් බුලත් 41ක්. ඉදිරියට යනකොට. ඒ තරම් හිඟයි දැන් මොකද මිනිස්සු ඉස්සර ගෙදරක මැටි පලා කියලා මේ බුලත් වලක් හැම කෙනෙක්ම තේකොළ ටික විසි කරන තැන වැටෙන්න මැටි පලා කියලා බුලත් වලක් අරලා ඉන්දවල තිබ්බා. අද හදිස්සියකට ගන්න බුලත් කොලයක් නැති කෙවල් කොච්චර තියෙනවද? පෝච්චියක හරි බුලත් රිකිල්ලක් හිටගස් වල තියාගන්න ඒක හරි අවශ්‍යයි ගෙදරකට. කරපිංචා, බුලත්, රම්පා මේ තුන සියලුම ආබාධ වලට තියෙන ඖෂධ වර්ග තුනයි. හොඳයි අපිට අද මේ කළ සාකච්ඡාවේ ප්‍රතිඵලය නෙලා ගන්නට හැකියාවක් තිබෙන අලුත් අවුරුද්ද එක්ක. ඉතින් පරණ අවුරුද්ද තුලදී අපි මේ මෙත්නෙත් පාමුල සදහම් සාකච්ඡාවෙන් ඔබට යහපත් පණිවිඩයක් ගෙනාවේ අපේ පැරැන්නන් හරාත්මකව වටිනාකමක් ඇතිව අවබෝධයක් ඇතිව කළ කාරණා වර්තමානයේදී කළ යුතු නිසා කරන වර්තමාන සමාජයකට ඒවා පිළිබඳ අවබෝධයකින් යුක්තව ඒවා සිදු කිරීමේ වටිනාකම පහදා දෙන සාකච්ඡාවකුයි අපි ඔබට තිරණ කළේ. අවසන් වශයෙන්ම ඔබ වහන්සේට බොහොම ගෞරවයෙන් ඇරයුම් කරනවා අපේ ශ්‍රාවකයන්ට ආශිර්වාද කරන්නට. පින්නැති ඔබ හැමට තුනුරුවනේ ආශිර්වාදය මේ විශ්වයේ පුරා විසිර පැතිර පවතිනවා. ඒ විශ්වයේ පුරා පැතිර විසිර පවතින ආශිර්වාදය දීම නෙමෙයි වැදගත් වෙන්නේ. ලබා ගැනීමේ හැකියාව. අපි සාමාන්‍ය ජීවිතය ගත්තත් පින් දීම කරනවා. නමුත් පින් ලබා ගැනීමේ හැකියාව හැමෝටම නැහැ. ඒ නිසා බණපොතේ කියන පරදත්තූපජීවී කියලා ජීවි කොටසක් ඉන්නවා කියලා. ඒ ඇත්තන්ට විතරයි අපි දෙන පින් අනුමೋದන් වෙන්නේ. අනිත් අයට පින් අනුමෝදන් වෙන්නට අනුමෝදන් වීමේ හැකියාව නැහැ. ඒ නිසා පින්නැති ඔබට ඕනෑම ආශිර්වාදයක් ලබා ගැනීමේදී මම වඩාත්ම කැමතියි ඔබ මේ මහ පොළවේ පය දෙක තියලා ඉන්න. යටි පතුල් දෙක මහ පොළවේ ස්පර්ශ වෙන්න තියාගන්න ඕනේ. සිමෙන්ති පොළොවට නෙවෙයි. වැලි පොළවේ ඉඳගෙන විනාඩි 10ක් 15ක්වත් මේ අවුරුද්දේ ඔබ ආශිර්වාද ලබා ගැනීම සඳහා ආශිර්වාද සිහි කරගන්න. ඔබ තනියම වාඩි වෙන්න. වාඩි වෙලා තුනුරුවන් ගුණ මෙනෙහි කරන්න. තනියම තැන් තැන් වලට ගිහින් බුදුන් වඳින්න. සාමූහික බුදුන් වඳීම් වලින් ඔබ යාන්ත්‍රික වෙනවා. ඔබ ස්වභාවික බුදුන් වඳින්න. ඉතිපිසෝ ස්වාක්ඛාත සුපටිපන්න. මේ ගාථා තුනවත් අඩු ගානේ සජ්ජායනා කරන්න. අත් දෙක හරියට නලට අරගෙන ඇඟිලි එහාට මෙහාට විසිරෙන්නේ නැති වෙන්න බද්ධාංජලීව මල් පොහට්ටුවක්සේ අත් දෙක එකතු කරන්න. එකතු කළා මේ ගාථා තුන කියනකම් අත් දෙක නල්ලෙන් ගන්න එපා. අවසානයේදී ඒතේන සත්‍ය වජ්ජේන පාසු ත්වං රතනත්තය. ඒතේන සත්‍ය වජ්ජේන පාසු ත්වං රතනත්තය. ඒතේන සත්‍ය වජ්ජේන පාසු ත්වං රතනත්තයන් කියලා තුන් වතාවක් මේ ගාථාව කියන්නේ. ඊට අතිරේකව මෙන්න මේ ගාථාවෙන් සෙත් ප්‍රාර්ථනා කරව ගන්න තමනුත් කරගන්න. ඉච්ඡේව මච්ඡන්ත නමස්සනෙයං. ඉච්ඡේව මච්ඡන්ත නමස්සනෙයං. නමස්ස මානෝ රතනත්තයන් යං. නමස්ස මානෝ රතනත්තයන් යං. පුඤ්ඤාභි සන්ධං පුඤ්ඤාභි සන්ධං විපුලං අලද්ධං විපුලං අලද්ධං තස්සානුභාවේන හතන්තරායෝ. තස්සානුභාවේන හතන්තරායෝ. මේ අවුරුද්දේ හෙට පටන් අවුරුද්ද නිම වෙනතුරු ඉච්ඡේව මච්ඡන්ත නමස්සනියම් බොහොම කැමැත්තෙන් ගෞරවයෙන් සාදරයෙන් තුනුරුවන්ට නමස්කාර කළ මේ පිනෙන් නමස්සනියම්. ඉච්ඡේව මච්ඡන්ත නමස්සනියම් නමස්සමානෝ රතනත්තයන්. රත්නත්වයට වැඳ මේ පිනෙන් නමස්සමානෝ රතන. ඒ තුලින් ඉපදුණු පුඤ්ඤාභි සන්ධං විපුලං අලද්දං විපුල වූ ඵලය නිසා තස්සානුභාවේන හතන්තරායෝ. මට කිසි අනතුරක් සිද්ධ නොවේවා. මා ළඟ වඳින පුදන ආශිර්වාද ලැබෙන කිසි කෙනෙකුට කිසිදු ආකාරයක අතුරු අන්තරාවක් කිසි කලක සිද්ධ නොවේවා. අදිස්ථාන කරන්න. එහෙනම් මම මගේ බෞද්ධ ශ්‍රාවක පින්නතුල්ලාට මෙසේ සෙත් පතනවා. ඒවං බුද්ධං සරං තානං ධම්මං සංඝං ච භික්ඛවෝ භයං වාතං විතත්තං වා ලෝමහංසෝ නහෙස්සති ඉච්ඡේව මච්ඡන්ත නමස්සනෙයං
නමස්සමානෝ රත්තනත්තයං යං පුඤ්ඤාභිසන්දං විපුලං අලද්දං තස්සානුභාවේන හතංතරායෝ යේ සන්තා සන්ත චිත්තාති සරණ සරණායත්ත ලෝකන්තරේවා බුම්මා බුම්මාච දේවා ගුණගණ ගහනභ්‍යාවටා සබ්බ කාලං ඒතේ ආයන්තු දේවා වර කනකමයේ මේරු රාජීව සන්තෝ 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 සහේතුං මුනිවර වචනං සෝතු මග්ගං සමග්ගං තී. හොඳයි, අපිට අද වැඩසටහන නිමවට පත් කරන කාලය එළඹ තිබෙනවා. අපි හඳුරන්නේ ඔබ වහන්සේ වටා එකතු වෙලා ඉන්න අයට ආශිර්වාදකට පුණ්‍ය අනුමෝදනා කරන්නට ඔබ වහන්සේ පෙළඹෙනවා. ඒ උතුම් කටයුත්තටයි ඔබ වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරන්නේ. අද දවසට අපට ආධාර උපකාර කළ පින්නතුල්ලාට අපි අපේ පුණ්‍ය අනුමෝදනාව පිරිනමන්නට කැමැති. අපේ වෛද්‍ය විනීතා ඒකනායක පින්වත් මහත්මිය ඇතුළු කුලවංශයේ නෑදෑ පිරිස වසර ගණනාවක් තිස්සේ මේ පූජා භූමියට මහත් මෙහෙවරක් සිදු කරනවා. එම සදහැවතුන් ගොතටුව බෝපැත්ත පාරේ අංක 301 B නිවසේ වාසය කරන්නේ. එංගලන්තයේ පදිංචි වෛද්‍ය චන්ද්‍රකාන්ති කරුණානායක පින්වත් මහත්මිය රුපියල් ලක්ෂයක බරපැනක් මෙවරත් පිළිගන්වලා අපට සෙත් ආශිර්වාද කළා. මහදත් පූජා කළා. ආදරණීය මේබල් විජේසූරිය මෑණියන්ට වෝල්ටර් විජේසූරිය පියතුමාට සහ සංසාරගත සිළු ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කිරීම. එකම ලලිත් ගිහාන් පුතට ඉක්මන් සෝය ප්‍රාර්ථනා කිරීම. අජිත් රොහාන් පුතට අමරරත්න කරුණානායක ස්වාම පුරුෂයාට චන්ද්‍රකාන්ති වන මෑණියනි ඔබටත් නිදුක් නිරෝගී බව ලැබේවායි ප්‍රාර්ථනා කර තිබෙනවා. වෛද්‍ය විනීතා ඒකනායක පින්වත් මහත්මිය ඇතුළු පින්කමට සහභාගී හැම දෙනාටම නිදුක් නිරෝගී භාවය ලැබී ඊතා ඉක්මන් භවයක අමා මහ නිවන් සපත ලැබේවායි ප්‍රාර්ථනා කර තිබෙනවා. ඒකම රුපියල් 35000ක බරපැනක් පූජා කරමින් මාතර තුඩාවේ කුරුදු අත්තපාරේ අංක 17 2 නිවසේ රැඳි MK කුසුමා පින්වත් මහත්මියනි ඔබතුමිය උතුම් පරිත්‍යාගය සිද්ධ කරලා අභාවෙන් 30 වසරක් පිරෙන ආදරණීය මෞතුමියට ජයනේ රිස්පියතුමාට ලක්ෂ්මන් අයියාට චල්මන් අයියාට මියගේ සියලු අනිකුත් ඥාතීන්ට පින් අනුමෝදන් කරමින් සුජීවත් සැමට ආශිර්වාද කර තිබෙනවා. මා වෙනුවෙන් පළමු ආශිර්වාදයේ පිරිනැමීමේ අනතුරුව එවැගේම කාන්ති ධර්මසේන පින්වත් මහත්මිය යක්කල වැරැල්ලවත අංක 187 රුපියල් 25000ක බරපැනක් පූජා කරමින් අපට සෙත් ශාන්තිය අධිෂ්ඨාන කළ තිබෙනවා. සිව් වසරකට පෙර භාවයට පත්වුණු පෙදරාල්ලෑවත්තගේ පින්වත් මෑණියන්ට මාසිකමාරක පෙර භාවයට පත්වුණු සිරිසේන මහත්මයාගේ ආදරණීය මෑණියන් පියවරුද පෙර ඇතුළු සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට මේ ස්ථානයේ නිත්‍ය දායක දායිකාවන් හැට 30 වසරක් පුරාවට සිදු කළ උපකාර අතරටයි මේ පරිත්‍යාගය සිද්ධ කරන්නේ. ඇත්ත විදිව සිහිපත් කරමින් ඒ පින්කම් වලට සහභාගී වෙන හැම දෙනාටම පින් අනුමෝදන් කරලා තියෙනවා. ඒ වගේම වරකාපොළ මාහේනේ බටදොලේ වත්තේ ඉනෝකා වසන්තසේන පින්වත් මහත්මිය දානමේ මහා පින්කම් වෙනුවෙන් විශාල බරපැනක් යොදවා තිබෙනවා. දෙදෙනාගේම දෙමව්පියන්ට සහෝදර සහෝදරයන්ට නිරෝගී සුවය සඳහා ආශිර්වාද ප්‍රාර්ථනා කළා තියෙනවා. ඒ වගේම තිවංක සම්පත් පින්වත් මහත්මයා අංක 160 A ප්‍රඥානන්ද මාවත දිබ්බැද්ද සිට රුපියල් 30000ක බරපැනක් පූජා කරමින් සමන් දෙවි හාමුදුරන්ට පින් සිද්ධ වේවා කියලා පින් අනුමෝදන් කරවලා තියෙනවා. අපටත් සිත පතමින් සුජීවත් දෙමව්පියන්ට පවුලේ හැමෝට නිරෝගී සුවය පතමින් රැකී ආරක්ෂා දිනුට ආශිර්වාද ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. සංසාරගත සියලු ඥාතීන්ට කොරෝනා රෝගයෙන් මියගිය සියලු දෙනාටත් මෛත්‍රියෙන් පින් අනුමෝදන් කළා. රූපරංජනී පින්වත් මහත්මිය මෙහි තාවකාලිකව සිටි ශිෂ්‍ය දියණියක් පැවිදි වෙලා හිටියා. අංක 42 හිරිකොළුව මුද්දරගම රුපියල් 25000ක බරපැනක් පූජා කරන අපට සෙත් පතමින් 2022 තුන්වෙනි මාස 27 වෙනි දිනට හදිසි අභාවයට පත් වී වසරක් පිරෙන DJ ශිරිමාන්න ආදරණීය ස්වාම පුරුෂයාණන්ට ඉක්මන් භවයකදී මෙබඳු අකල් මරණයක් නොවී නිවන් සුවම ලබා ගන්නට ශක්තිය ලැබේවා කියලා බිරිඳක වශයෙන් එතුමිය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම රාජිත පෙරේරා පින්වත් මහත්මයා අංක 311න් එකින් එක හෙට්ටිය දිනිය හංසගිරිපාර ගම්පහතට රුපියල් 30000ක බරපැනක් පූජා කරමින් අපට සෙට සුවාදිෂ්ඨාන කළා. ඒ වගේම අභාවයට පත් වුණු ආදරණීය පියතුමාණන් මේ ධර්මසේන පියතුමාණන්ට හා සංසාරගත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කළ තිබෙනවා. ඒ ඇත්තොත් මේ අවුරුදු 30 ගණනකට ඉතිහාසයේ ඉඳලා මේ දක්වා මේ පූජා භූමියට දායකත්ව දරන පින්නතුල්ලා. ඒ නිසා නැවත නැවතත් මේ පුණ්‍ය අනුමෝදනට අපේ සතුටද පින් අනුමෝදනාව එක්රැස් කරන්න කැමැති. ඒ වගේම MK සුමනාවතී පින්වත් මෑණියන්ට අපේ ශාසනික ඥාතීත්වයේ ගත්තම ආදරණීයක්කේ ඔයාට සෙත් ප්‍රාර්ථනා කළ තියෙනවා. ඒ වගේම
පවනීලා කිෂා දෝනිට පවන් මෙත්සර පුතාට අනුෂා ප්‍රසන්ති පින්වත් දියණියනේ ඔයාටත් ඔයාගේ දෙමව්පියන් ඇතුළු හැම දෙනාටමත් ආශිර්වාද කළ තියෙනවා. ආදරණීය පවුලේ අනිකුත් සියලු පින්නතුල්ලාට සැතසුව ප්‍රාර්ථනා කළ තියෙනවා. ඒසිකොළ සකල ප්‍රාර්ථනාවන් සමුද්ද කරගන්න මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා. ඔබට දීර්ඝායු සම්පත්තියම ලැබේවා. අතුරු අන්තරා කිසි කලක සිද්ධ නොවේවා. හැම දිනාටම අමා මහ නිවනේ රන් දොරටුව විවර කරගන්නට මේ පුණ්‍ය ශක්තිය පාරමිතාවක් වේවා කියලා අධිෂ්ඨාන කරනවා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. මේ ආශිර්වාදයත් පුණ්‍ය අනුමෝදනාවත් සමගින් අපි අද වැඩසටහනෙන් සමුගන්නට සූදානම් වෙන මොහොතේ මා සිහිපත් කරන්න මේ විහාරස්ථානයේ දුරකථන අංක ඔබට අපේ ස්වාමීන් වහන්සේ පිළිබඳව ඒ වගේම මෙහි සිදුවෙනා කටයුතු පිළිබඳ දැන කියා ගන්නට පුළුවන් 07142 844 07142 844 ඒ වගේම 070 13 14 625 ඒ දුරකථන අංක වගේම සම්පත් බැංකුවේ යක්කල ශාඛාවේ තිබෙන අපේ පූජනීය කැටවල හේමාලෝක නායක හමුදුරන් වහන්සේගේ නමින් තිබෙන ගිණුමට මූල්‍යමය වශයෙන් දායක වෙන්න පුළුවන්. ගිණුම් අංකය 106යි 857යි 496යි 109 106යි 857යි 496යි 109. ඒ සඳහා ඔබට ඇරියුම් කරමින් පූජනීය වන්දනීය කැටවල හේමාලෝක අපේ නායක හමුදුරන් වහන්සේට මේ සියලු රෝග පීඩාවන්ට වෛද්‍යවරුන් කරන ප්‍රතිකාරයන් හමුවේ ඉක්මනින්ම සුව ශාන්තිය කායික වශයෙන් ඇති වේවා. මානසික සුවය උන්වහන්සේ කරන්නා වූ මේ උදාාරතර කටයුතු තුළින් තවත් පිබිදෙනවා. ඒ නිසා ඒ කායික මානසික ගුණයෙන් යුතු නිරෝගිමත් ස්වාමීන් වහන්සේ නමක් ලෙස ඔබට අපට තවත් මේ ධර්මය කියා දෙන්නට අපේ හාමුදුරන් වහන්සේට වාග්ය උදා වේවා. ඒ සියලු කුසල් උතුම් වූ නිර්වාණ ශාන්තිය උදා කර ගැනීමටම හේතු වේවායි කියා ප්‍රාර්ථනා කරමින් මෙත්නෙත් පාමුලෙන් සමුගන්නවා. හැම දිනාටම තෙරුවන් සරණයි.